right මෙන්න 7 වෙනි ගාන ඔයාලා මේව හදලා ප්‍රැක්ටිස් කරන්න හරි නිතර ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ ආපහු සැරයක් හදන්න. දැන් ඔයාලා ඉස්කෝලේ මේක හැදෙනවනේ. ඒතකොට ඒ වගේ වෙලාවකදීවත් අඩුම ගානේ තව පාරක් හදන්න නිකන් මම දෙන එකම බලාගෙන ලියන්න යන්න එපා. right අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේක කියනවා මේ තියෙන්නේ පැහැදිලි නේද? PO සහ RS යනු O කේන්ද්‍රය වූ වෘත්තය මත සමාන ජා දෙකකි. අන්න එතන පොඩි විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? මේ ජායන්ගේ දුරවල් දෙක සමාන වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒවායි මධ්‍ය ලක්ෂ පිළිවෙලින් එහෙනම් අපි දන්නවා මේ පාදයයි මෙන්න මෙයත් මේ දෙන්නත් සමානයි. එතකොට මේ කෝණය අංශක 90ක් වෙනවා. මේ කෝණයත් අංශක 90ක් වෙනවා. මම අතර එකක් ලකුණු කරා වැරදිනේ. right මෙන්න මේ පාද ටික සමාන වෙනවා. හරි. ඊට පස්සේ දැන් අපිට පෙන්වන්න කියන්නේ මොකද්ද? XPS මෙන්න මේ ලොකු කෝණය සමානයිලු කාටද SP මෙන්න මේ කෝණ දෙක සමානයිලු. right දැන් ඔයාලට ඔන්න මම දෙන අවස්ථාව මට කවුරු හරි කියන්න right අර කලින් ගානේ දුලක්ෂය හදලා තියෙනවා. very good දුලක්ෂය. ගොඩක් හොඳයි. අර ගාන මම හදපු විදිහටම දුලක්ෂයත් හදලා තියෙනවා. right මට කියන්න මේ ගාන කොහොමද කරන්න පුළුවන්? ඔය රතු පාටින් පෙන්නන කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න යන්නේ අපි. කොහොමද කරන්න පුළුවන්? දෙන්න බලන්න කවුරු හරි අයිඩියා එකක්. මෙන්න මම රූපේ ලොකු කරන්න. රතු පාටින් පෙන්නන කෝණ දෙක සමානයි කියන්න තමයි යන්නේ. කියන්න බලන්න කවුරු හරි කොහොමද කරන්නේ? ඉස්සලම PXO XY අංග සම කරනවා. right very good. ඔන්න බලන්න දහම්දි කියනවා මෙන්න මේ ත්‍රිකෝණයයි අංග සම කරනවා කියලා. right අංග සම කරා කියමු. හරි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ දහම්දි? අනුරූපාංග වලින් XPO ඊළඟට YSO මේ සමාන කරනවා. එයා කියනවා මේ දෙක අංග සම කරගත්තොත් මම නෙමෙයි කියන්නේ. අපි දන්නේ දහම්දි තමයි කියන්නේ. මෙන්න මේ තිතක් දාන පොඩි කෝණය මෙතන මේ තිතක් දාන පොඩි කෝණයට සමාන වෙනවා. මොකක්ද හේතුව? එයා කියන විදිහට අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. හරි. ඊට පස්සේ ඊළඟට වෘත්තයේ අරින්ද POS මේ ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි. එතකොට කෝණ දෙක සමානයි. ඊට පස්සේ මේ XPS YSP සමාන කරගන්න. very good. බලන්නකෝ. හරිනේ. දැන් ඔයාලට තේරෙන්නේ නැද්ද? මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්නවා. අංග සම කරගත්තාම ඔය කොළ පාටින් පෙන්නන කෝණ දෙක ඉබේම නෙමෙයි. අංග සම හින්දා දරුවනේ මොකද වෙන්නේ? සමාන වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ත්‍රිකෝණයේ අරය මේ අරයන් දෙක සමානයිනේ. එතකොට අරයන් දෙක සමාන වෙච්ච ගමන් මම මෙන්න මේ කතිර දාන කෝණ දෙකත් මොකද වෙන්නේ? සමාන වෙනවා. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ වලින් අර වම් අත පැත්තේ තියෙන තිත මෙන්න මේ තිත දාපු කෝණයයි කතිරයක් දාපු කෝණයයි එකතු කරනවා. දකුණු පැත්තේ මේ දෙක එකතු කරනවා. එතකොට ඔය අපට ඕන උත්තරේ එනවා. right ඔය වැඩේ තමයි දැන් අපි කරන්න යන්නේ. very good. කවුද ওই විදිහට හදපු අය? චුට්ට අත උස්සන්න බලන්න. දහම්දි විතර දහම්දි හදලා තියෙනවා, නිරාශ හදලා තියෙනවා, කවිෂ හදලා තියෙනවා. right very good. තෙවංශ හදලා තියෙනවා. හතරක් ඉන්නවනේ. ලොකු දෙයක්. right අනිත් කට්ටිය දැන් එනවා මාත් එක්ක කරගෙන යමු. අපි එන දරුවනේ ඉස්සෙල්ලා ත්‍රිකෝණ දෙක අංග සම කරගමු. right අපි ලියනවා POX හා SOY සෝයි ත්‍රිකෝණ වල අර කෝණය 90යි කියලා ලියමු නේද? PXO කෝණය සමානයි OYS කෝණය සමානයි අංශක 90යි. මම අර කෝණ දෙක අංශක 90යි කියලා ලිව්වා. ප්‍රමේය දන්නව නේද? ජායක මම දැන් ඔක්කොම ලියන්නේ නැහැ. ඔහොම ලියලා තිත් ටිකක් දාන්න. ඔයාලා තිත් දාන්න එපා. ඔයාලා ලියන්න. ජායක මධ්‍ය ලක්ෂයත් කේන්ද්‍රයත් යා කරන රේඛාව ජායට ලම්බ වේ. ඊට පස්සේ අපි දන්නවා දත්තයෙන් කියනවා PX දුරයි SY දුරයි සමානයි කියලා. අරයන් මේ ජායවල දෙක දිගින් සමානයි. ඒ කියන්නේ මොකද්ද? දත්තය. එතකොට මේක අංශක 90 ත්‍රිකෝණ දෙකක්. අපි දන්න මේ අර දහම්දි කිව්වා වගේ අරයන් දෙක සමානයි. PO සමානයි OS වෘත්තයේ අරය. එකම වෘත්තයේ අරය. මොකක්ද අංග සමවන අවස්ථාව? දහම්දි කියන්නේ නැතුව වෙන එක කට්ටි කියන්න බලන්න. මොකද්ද මේ දෙක අවස්ථාව? අයි මේකට පාකෝපා දාන්න බැරිද?
පාද දෙක අන්තර්ගත කෝණය නෙමෙයි සමාන. අන්න හරි very good. මේකට පාකෝපා දාන්න බැරි. පාකෝපා කියන්නේ මේ පාද දෙක මැද තියෙන කෝණය. නමුත් මෙතනනේ කෝණේ තියෙන. එහෙනම් මේක පාකෝපා දාන්න බෑ. එහෙනම් මේකට දාන්න වෙන්නේ නිරාශ කිව්වා වගේම කර්ණපා අවස්ථාව. එහෙනම් අපි ලියනවා POX ත්‍රිකෝණය අංග සමයි SOY ත්‍රිකෝණය අන්න අවස්ථාව ලියනවා මොකද්ද? කර්ණපා. එම නිසා අංග සම හින්දා මෙන්න මේ කොළ පාටින් මම 32ක් දාන කෝණ දෙක සමානයි කියලා ලියනවා right? එම නිසා මොකද වෙන්නේ? XPO කෝණය සමාන වෙනවා OSY කෝණයට අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. අන්න ත්‍රිකෝණ දෙක අංග සම කරලා මම අර තිතක් දාපු දෙන්න සමානයි කියලා ලිව්වා. ඊට පස්සේ අර දහම්දි වලට කිව්ව එක මතක ඇති නේද? දහම්දි ඊළඟට මොකද්ද කිව්වේ? අරය සමාන නිසා අර OPS කතිරයක් මම දාලා තියෙනවානේ කෝණ දෙකක්. ඒ දෙක සමාන වෙනවා. එහෙනම් මම ලියනවා ඔන්න මම අර මේ මෙතන තියෙන එක මම ආපහු ලියන්නම් ඈ. XPO කෝණය සමානයි OSY. අර පල්ලෙහා තියෙන එක මම ආයෙත් මේ උඩම ලිව්වේ ඒකමයි ඈ. ඊට පස්සේ මම ලියනවා අර මේ මම කොළ පාටින් මේ නිල් පාටින් කතර ගහපු දෙන්න සමානයි කියලා. OPX කෝණය සමානයි OSP කෝණය. ඒකට හේතුව පාද සමාන නිසා. පාද දෙකක් සමාන නම් සම්මුඛ කෝණ සමානයි. පාද දෙකක් සමාන නිසා. නැත්නම් සමද්විපාද ත්‍රිකෝණ කිව්වත් ඇති. ඊට පස්සේ මම අර ඔයාලා දන්නවත් දන්නේ මතකද දන්නේ ප්‍රත්‍යක්ෂ වලින් අපිට පුළුවන් මේ දෙක එකතු කරන්න. වම් පැති දෙක වෙනම එකතු කරනවා දකුණු පැති දෙක වෙනම එකතු කරනවා. ඒකට අපි කියන්නේ ප්‍රත්‍යක්ෂ කියලා. එතකොට XPO එකතු කරනවා OPX එහා පැත්තේ OSY එකතු කරනවා OSP. right? ඔකට හේතුව මොකද්ද? ප්‍රත්‍යක්ෂ. දැන් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. බලන්නකො හොඳට මෙන්න මෙයා කවුද කියලා XPO මේ තියෙන්නේ XPO මේ තිත දාපු එක්කෙනා right කොළ තිත තමයි මේ OPS කියන්නේ OPX මේ මෙතන වැරදිලානේ මට OPS එන්න ඕනේ මෙතන X නෙමෙයි කවුරුත් කිව්වෙත් නෑ ඒක ඒ කියන්නේ මේ දෙන්නනේ දරුවනේ සමාන වෙන්නේ මේ දෙන්න මම ලියලා තියෙන්නේ OPS ලියන්න ඕන එකට OPX ලියලා තියෙන්නේ මේ දෙන්න සමාන හරි මේ කතරයක් දාපු දෙන්න. එතන S අකුර වැටෙන්න ඕනේ. මට එහෙම පොඩ්ඩක් ලියද්දි කියන්න කබාය නැතුව. right දැන් අපි ඕක එකතු කරමු. අන්න අතනත් එතකොට S කරන්න වෙනවනේ. දැන් අර ප්‍රත්‍යක්ෂ වලින් වම් පැති දෙක වෙනම එකතු කරනවා දකුණු පැති දෙක වෙනම එකතු කරනවා. දැන් බලන්නකෝ XPO මෙන්න මේ වම් අත පැත්තේ තියෙන කොළ පාට තිත ඊළඟට OPS වම් අත පැත්තේ තියෙන කතිරය ඕක එකතු වුනහම මෙන්න මේ රතු පාටින් දාලා තියෙන ලොකු කෝණය හැදෙනවා. ඒ කියන්නේ කවුද? XPS. එහා පැත්තේ බලමු OSY. OSY කියන්නේ මෙන්න මේ කතිරයක් දාපු එක්කෙනා. මේ තිත දාපු එක්කෙනා OSY ඊළඟට OSP කියන්නේ කතරයක් දාපු එක්කෙනා. එතකොට තිත දාපු එක්කෙනායි කතරයක් දාපු එක්කෙනා එකතු වුණාම අර ලොකු කෝණය එනවා. කවුද යා? YSP. right. ඔච්චරයි. හරි. ඔන්න ඔහොමයි හදන්න තියෙන්නේ. right. ඒක මම දැක්ක 4 දෙනෙක්ද කොහෙද හදලා තිබ්බා. අන්න ඒගොල්ලෝ හදාගන්න. හරි දාගන්න. අනිත් අය හදාගන්න. ඒක ටිකක් අමාරු ගානක්. අමාරු කියන්නේ මේ මෙතන මේ තර්ක කරන්න තියෙනවනේ නේද? එතන අර පොඩි තර්කයක් කරන්න තියෙනවා. ත්‍රිකෝණ දෙක නම් අංග සම කරන්න පුළුවන්. ඒතර අපි බලන්න ඕනේ මේ දෙක හැදෙන්නේ මේ චූටි දෙන්න එකතු වුනහම එහෙනම් ඒ දෙන්න ගන්න කොහොමද කරන්න ඕනේ කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. right. ඉක්මනට හදා ගන්නකො ඒක. අනිත් ඉක්මනට හදා ගන්න. ඊළඟට මොකද්ද දුන්න හෝම්වර්ක් එක? 27 3. 27 3. ඒක
ආභාසය. ඒක කොහොම ගණන් හදන්න දුන්නද? ඔව් සර්. එකත් බලමු ඔව් යනවා. සර්. අයියනේ ඔයාලා උත්තර මේ දුන්නාම හදන්නේ සර්ට කියන්නේ. ඒක හදන්න බෑ කියලා. දැන් අපි ආයෙ හදන්න බෑ නේද? right. මේ දවස් ඉස්කෝලේ වැඩ කියලා කියන්න ඕනේ එතකොට. පවුනේ ළමයින්ට ඔච්චර කොහොම දෙනවද වැඩ නේද? කවන්නේ නැහැ ඉතින්. සර් දුන්නා නම් ඉතින් අපි හද මොනවද ගන්නද නේ? right. මාත් හදන්නම් කොහෙන. හරිනේ මේක. right. එතකොට හොඳට මතක තියාගන්න ඔයාලා මේක තව එකපාරක් හදන්න chance එකක් එනවා ඉස්කෝලේදී හදන්න. හදනකොට ඉතින් මේක බලාගෙන නම් හදන්න එපා කොහොමද කරේ කියලා තමන්ම මේක මේ ඇති කරගන්න ඕනේ. හරි? ඒක වෙන කට්ටියට ඇති කරන්න බෑ. අනික හොඳට මතක තියාගන්න හොඳ රිසල්ට් එකක් ඕනේ, හොඳ ලකුණක් ඕනේ. අපිට නිකන් ඔය විභාගේ ගොඩ ගිහිල්ලා වැඩක් නැහැ. දැන් ඔන්න අපේ ගැටලුවක් ආවා මේ අපේ ඉස්කෝලේ A අඩුයි. දැන් අර ළමයෙක් ඉන්නවා සයන්ස් කරන්න. right. එහෙනම් අපි බලමු ඊළඟ අභ්‍යාසය. right. මෙන්න 27 3 මේකේ ගණන් 5යි තියෙන්නේ. අපි ඒ පහත් බලමු නේද? එතකොට ඔය මුළු අභ්‍යාසයම ඉවරනේ. තව අභ්‍යාසයක් තියෙනවා 27 4කුත් තිබ්බද? 28.1. right. හරි. දැන් මේක බලමු. මේක මට හදපු අය උත්තර දාන්න. right. ABC සමපාද ත්‍රිකෝණය. ඔන්න සමපාද ත්‍රිකෝණයක්. එහෙනම් එක කෝණයක් 60ක් වෙනවා. පාද තුනම සමානයි. ABC ලක්ෂ O කේන්ද්‍රයේ වෘත්තය මත පිහිටා ඇත. O සිට අඳින ලද ලම්බය OX. එහෙනම් ලම්බය OX නම් දරුවනේ මෙන්න මේ දුරවල් දෙක සමාන වෙනවා. එතකොට XB 6යි නම් මේ පැත්තත් 6ක් වෙනවා. එතකොට එක පාදයක් 12ක් වෙනවා. එතකොට මෙයත් 12යි මෙයත් 12යි උත්තරේ 36යි. right උත්තරේ 36යි. මට 36 දාලා තියෙනවා දුලක්ෂි දාලා තියෙනවා දහම්දි දාලා තියෙනවා තෙවංශ දාලා තියෙනවා ඊළඟට නිරාශා රිෂින් රශිනි ඒගොල්ලෝ මට උත්තර දාලා තියෙනවා. අපි දැන් මේක හදන්න ඕනේ. නිකන් මොහොම ලියලා බෑ. එහෙනම් අපි නිකන් මං කෙටියෙන් ලියන්නම්. හරි. එහෙනම් අපි දන්නවා අපි ඉස්සෙල්ලාම කියන්න ඕනේ CX සමානයි XB. හේතුව කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බයෙන් ජාය සමච්ඡේදනය වේ. ඒක ඉතින් ලියන්න වෙනවා. ජාය සමච්ඡේදනය වේ. කෙටි ප්‍රශ්න වලට ආවොත් නම් එච්චර ගැටලුවක් නැහැ. නමුත් දෙක කොටසට ආවොත් නම් ඉතින් අනිවාර්යයෙන් මේක ලියන්න ඕනේ. එම නිසා CX දුරත් කීයක් වෙනවද? 6ක් වෙනවා. එතකොට BC දුර එහෙනම් සෙන්ටිමීටර් 12ක් වෙනවා. එහෙනම් පරිමිතිය මේක සමපාද ත්‍රිකෝණයක් නේ. එහෙනම් කෙලින්ම 12 වරක් 3 උත්තරේ 36යි. සෙන්ටිමීටර් මෙතනට ඕනනම් හේතුව ලියනවා සමපාද ත්‍රිකෝණයක් නිසා. සමපාද ත්‍රිකෝණයක් හින්දා මොකද වෙන්නේ? පාද තුන සමානයි. ඒක නම් ලේසි ගානක්. අනික කට්ටිය හදලා නැතුව ඇති. හදපු අය පොඩ අත උස්සන්න බලන්න. උත්තරේ දාන්න බැරි වෙලා හදපු අය. දහම්දි ඉන්නවා ඊළඟට ජනිදු හදලා තියෙනවා right තෙවංසා ඉන්නවා රිෂින් ඉන්නවා හිරුනි දුලක්ෂි හොඳයි 10 දෙනෙක් හදලා කාවින්දි ඔනෙලි මලීෂා දුලංගා විහාරා රශිනි good ඊ අපේ IT ක්ලාස් එකක් කරන්න බැරි වුණා නේද ගිගුරුම් සහිත වැසි නිසා මම බැලුවා අන්තිම වෙනකම් කරන්න ඊට පස්සේ ඉතින් පැය භාගයක් විනාඩි 7:45 විතර වැස්ස පෑවුවේ ඊට පස්සේ විනාඩි 45 කින් තමයි පොඩ්ඩක් නතර කරේ. අපි ඒක පොඩ්ඩක් වෙන දවසක පොඩ්ඩක් දාගමු. දැන් ඉස්සරහදී හම්බ වෙනවනේ ඔය නිවාඩු දවස් දෙකක්ද තුනක්ද හම්බ වෙනවා. එතකොට ඒක පොඩ්ඩක් කවර් කරලා දාන්න. right. ඔන්න ඒ ගාන අපි එහෙනම් තව ගණන් හතරක් තියෙනවා. අපි ඒ ගණන් ටික ටට්ටක් ගාලා බලමු. දැන් දෙවෙනි ගාන. මේක වණන් එච්චර අමාරු නෑ වගේ. ඔයාලා දෙවෙනි ගාන හදපුවා මට උත්තරේ දාන්න. මම දෙවෙනි ගාන හදන්න කලින්. රශින් නම් ඔන්න උත්තරයක් මට දැම්මා. නිරාශා දාලා තියෙනවා රිෂින් දාලා තියෙනවා right ඔය දාලා තියෙන එක හොඳයි රශිනි දාලා තියෙනවා දුලක්ෂි දාලා තියෙනවා රිෂින් දාලා තියෙනවා නිරාශා දාලා තියෙනවා හිරුනි විහාරා තෙවංසා දහම්දි මලීෂා ඔනෙලි කාවින්දි ඔක්කොගේම හරි මොකද ඔක්කොම එකම උත්තරයක් තමයි දීලා තියෙන්නේ මට දැන් උත්තරේ විතරක්වත් වැඩක් නැහැ දන්නවනේ මට ඕනේ ක්‍රමේ හරි අපි බලමු එතකොට මේක ලම්බයක් නම් අපි දන්නවා මේ දුරවල් දෙක සමානයි. එතකොට PQ දුර 12යි නම් මේ චූටි කෑල්ල 6ක් වෙනවා. OR කියන්නේ මේ ලම්බය 8යි. එහෙනම් ඉතින් මොකද කරන්න තියෙන්නේ?
මෙන්න මේ OPQ OPQ. එහෙනම් මේකේ පරිමිතිය හොයන්න අපිට හොයාගන්න වෙන කර්ණය. එහෙනම් අපි කර්ණය හොයන්න වෙනවා පයිතගර සම්බන්ධය දාලා. එහෙනම් පයිතගර සම්බන්ධය දාපුවම එනවා OQ වර්ගය සමානයි 8 වර්ගය දාන 6 වර්ගය. ඒ කියන්නේ 64යි අතන 36යි එකතු වුණාම 100යි. OQ කියන්නේ නම් 100 වර්ගමූලය උත්තරේ 10යි. right? එතකොට පරිමිතිය කියන්නේ දරුවනේ මෙන්න මේ ලොකු එක්කෙනා. හරි මේ භාගයක් නෙමෙයි මෙන්න මෙයා. එහෙනම් පරිමිතිය බලන්න මොකද කරන්න ඕන? අපි එකතු කරමු. කෑලි තියෙනවා එතකොට මෙයා අරය 10යි. එයා 10 නම් OQ එකක් 10 වෙනවා. ඊට පස්සේ පල්ලෙහා අඩිය 12ක් වෙනවා. එතකොට උත්තර එනවා 32යි සෙන්ටිමීටර්. ඒක නම් මාර ලේසි. ඒක ජනිදුත් හදලා තියෙනවා, ලංකේෂිත් හදලා තියෙනවා. ආවින්දිත් හදලා තියෙනවා. ඒක නම් ලේසි ඈ රයිට්. ඔක ඉතින් බැරි නම් වැඩක් නැහැ. මේක නම් ඔයාලා මේ හදුවා නම් ඉතින් හදාගන්න පුළුවන්. අර කලින් එකේ චුට්ටක් ඇත්තටම මම කිව්වනේ. ඒක ටිකක් අමාරුයි. ඒ අමාරු ගැන කල්පනා කරන්න ඕනේ. ඔයාලට කල්පනා ශක්තිය තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඔය ඉතින් ඒ තර්ක කිරීම හැමෝටම දරුවනේ එක විදියට පිහිටන්නේ නැහැ. නිකන් අඩු වැඩි විදිහට තමයි පිහිටන්නේ. ඉතින් ඒක චුට්ටක් ඔයාලම ඇති කරගන්න ඕනේ. මාත් ඉතින් ඇති කරන් try එකක් දෙනවා. right ඒක හරිනේ. තුන්වෙනි ගාන. තුන්වෙනි එක බලන්න උත්තරේ දාන්න බලන්න. රෂිනි නම් උත්තරයක් දුන්නා ඒකේ. තෙවන්සත් right උත්තර ටික දාන්න මම කියන්නම් ඊට පස්සේ. මේකත් ලම්බයක් කියලා තියෙනවනේ. ලම්බයක් නම් ඉතින් දැනගන්න ඕනේ කෙලින්ම මේ දුරවල් දෙක සමානයි. එතකොට PQ 6යි නම් මේ චූටි කෑල්ල 3යි. වෘත්තයේ අරය 5යිලු. අරය 5යි නම් අපි දන්නවා එහෙනම් පයිතගරස් තමයි දාන්න තියෙන්නේ. උත්තරේ එන්නේ සෙන්ටිමීටර් 4යි. ලංකේෂි 4යි කියනවා. කාවින්දි දහම්දි ජනිදු විහාරා නිරාශා මලීෂා රිෂින් දුලක්ෂි තෙවන්සා රශිනි ඉරුනි ඔක්කොම 4යි කියලා කියනවා. ඉතින් පයිතගරස් දාන්න තියෙන්නේ නේද? එතකොට 5 වර්ගය සමානයි 3 වර්ගය එකතු කිරීම OX වර්ගය. දැන් අහන්න එපා සර් කොහොමද පයිතගරස් දැම්මේ කියලා. මම මේ උඩ ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධ දැම්මා. 5 වර්ගය 25යි 3 වර්ගය 9යි. එතකොට එනවා මෙතන OX වර්ගය. එතකොට 19 එහා පැත්තට ඇද්දි 9ක් වෙනවා. එතකොට එතන 16යි. මේ පැත්තේ OX වර්ගය. වර්ගය නැති කරන්න වර්ගමූලය දානවා 16 වර්ගමූලය සෙන්ටිමීටර් 4යි. ඒවයි ගණන් නම් આવොත් පුළුවන් නේ. right. හතරවෙනි එක. try එකක් දෙන්න බලන්න. හතරවෙනි එකේ මොනවද දීලා නැහැ. ත්‍රිකෝණ මොනවද ඇඳලා නැහැ. බලමු ඔයාලට පුළුවන්ද කියලා. right. මෙන්න 4. හරි. මේක කියනවා PQ සහ RS යනු O කේන්ද්‍රයේ වෘත්තයක කේන්ද්‍රය දෙපසින් පිහිටි සමාන්තර ජාය දෙකකින්. සමාන්තරයි කියන්නේ සමාන නෙමෙයි. වෘත්තයේ අරය 10යිලු PQ දීලා තියෙනවා අරයක් දීලා තියෙනවා ජායවල් දෙක අතර දුර. එතකොට ඇත්තට මේ ජායවල් දෙක අතර දුර කියන්නේ දරුවනේ ඔය අහන්නේ ලම්බ දුර තමයි. ලම්බ දුර අහන්නේ. ජායවල් දෙක අතර දුර කියන්නේ මෙහෙම ඇලේට තියෙන දුර නෙමෙයි මේ කෙලින් තියෙන දුර. එහෙනම් අපිට එතනට ගන්න පුළුවන් හොඳම දේ තමයි ඕවල ඉඳන් මෙතනට ලම්බයක් ගහගමු. මෙතනටත් ලම්බයක් ගහගමු. අන්න නිර්මාණයක් කරන්න වෙනවා. හරි? එතකොට මේකෙදි නිර්මාණයක් කරන්න වෙනවා ওই විදිහට. එතකොට ඔතන ලම්බයක් ගහපු ගමන් මොකද වෙන්නේ? ජායවල් දෙක දිගින් සමාන වෙනවා. එතකොට මෙහෙම මේ දෙන්න සමාන වෙනවා. මේ දෙන්න වෙනම සමාන වෙනවා. මොකද උඩ එක්කෙනා නෙමෙයි මේ පල්ලෙහා තියෙන්නේ. දැන් අපිට ඒගොල්ලෝ කියනවා PQ 16යිලු. PQ 16යි නම් මේ පුංචි කෑල්ල 8යි. ඊළඟට SR 12යි නම් මේ පුංචි කෑල්ල 6යි. එතකොට වෘත්තයේ අරය 10යිලු. එහෙනම් අපි දන්නවා අරය 10යි කියන්නේ මෙන්න මේ දුර 10යි. එහෙනම් මේ දුරත් 10යි.
මෙයත් 10 right. එහෙනම් අපිට මෙන්න මේ උඩ කෑල්ල හොයාගන්න වෙනවා. මම එතනට A කියලා දාගන්නම්. පල්ලෙහා කෑල්ල හොයාගන්න වෙනවා. ඒක B කියලා දාන්නම්. ඊට පස්සේ මොකද කරන්න වෙන්නේ? ඔය දෙක එකතු කරන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි පයිතගරස් අංකල්ගේ සම්බන්ධය තමයි දාන්න වෙන්නේ right. එහෙනම් මම උඩ ත්‍රිකෝණයට මේක අංක නෑනේ. එහෙනම් උඩ ත්‍රිකෝණයට දානවා මොකද්ද? පයිතගරස් right. කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. 10 වර්ගය 100යි මෙතන 64යි. එතකොට 100න් 64ක් අඩු වුණාම මෙතන එනවා 36ක්. මේ පැත්තේ වර්ගය වර්ගය නැති කරන්න අපි අනිත් පැත්තට වර්ගමූලය දානවා. එතකොට 36 මුල අපි දන්නවා සෙන්ටිමීටර් 6. ඔන්න ඒ හෙව්වා. right. එලෙසම මොකද කරන්නේ? මේ පහළ ත්‍රිකෝණයටත් ඕකම දානවා. කර්ණය 10යි 10 වර්ගයේ සමානයි b වර්ග ධන 6 වර්ගය. මෙතන 100යි 6 වර්ගය 36යි 36 මෙහාට එද්දී ඍණ 36 වෙනවා. එතකොට මෙතන 64යි වර්ගය නැති කරන්න වර්ග මූලය දානවා. එතකොට උත්තර එනවා b ට සෙන්ටිමීටර් 8. ඒ කියන්නේ ලම්බ දුර කියන්නේ එහෙනම් a වලයි b වලයි එකතුව. එහෙනම් a ධන b කියන්නේ 8යි 6යි එකතු කරපුවාම උත්තර එනවා සෙන්ටිමීටර් 14ක්. right. හදා ගන්නකො. ඒක ජනිදු හදලා තියෙනවා, විහාර හදලා තියෙනවා, තෙවංශ හදලා තියෙනවා, හිරුනි හදලා තියෙනවා, දහම්දි හදලා තියෙනවා, ලංකේෂි ළඟට රශිනි, රිෂින්, මලීෂා, නිරාෂා හදලා තියෙනවා. දැක්කා නේද? ඒව එච්චර අමාරු නෑ. අර කලින් ඒවට තමයි අමාරු. right. හරිනේ. අපි යනවා අන්තිම ගානට අංක 5. ඒ රූප සටහන් ටික දැක්කම තමයි ටිකක් අමාරු වගේ පේන්නේ. නමුත් මේකෙදි එච්චර අමාරුවක් නැහැ නේ. ගණන් මේවර ඉලක්කම් එක්කනේ තියෙන්නේ. අරක එහෙම නෙමෙයි නේද? ටිකක් සංකීර්ණ එකක් තමයි ඒක. මේක එච්චර අමාරු නෑ. ඉලක්කම් හරඹයක් තියෙනවා. right. එහෙනම් බලමු මේකත් එකත් අර කතන්දර වගේමයි. ජා දෙක අතර ලම්බ දුර අහනවා. මට හදපුවා උත්තර දාන්න. ජා දෙක අතර ලම්බ දුර කියන්නේ එහෙනම් අපිට මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම ලම්බයක් ගහ ගන්න වෙනවනේ. ඒ කියන්නේ මෙතන ඉඳන් ලම්බයක් ගහ ගන්න පුළුවන් අපිට ලම්බක රේඛාවක් අඳින්න පුළුවන්. මේ ජායවල් දෙක සමාන්තරයිනේ. සමාන්තරයි නම් අපි දන්නවා අනුරූප කෝණ සමානයි. එතකොට ওই විදිහට තනි එකක් ගහපුවාම 90 වෙනවා. හරිනේ. මොකද අනුරූප කෝණ සමානයිනේ. මම එතකොට පළවෙනි එකට විතරයි ලම්බයක් ගැහුවේ. ඒ ලම්බේ දික් කරපුවාම සමාන්තර හින්දා පළවෙනි එක 90 නම් උඩ එකත් 90ක් වෙනවා. එතකොට මෙන්න මේ දුරට මේ දුර සමාන වෙනවා. මේ දෙපැත්තේ දුරයි මේ දෙපැත්තේ දුරයි සමාන වෙනවා. වෘත්තයේ අරය 10යිලු. එහෙනම් අරය 10යි කියන්නේ මම ඒක ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ OR දුර 10යි. ඊට පස්සේ අපිට ඒක ගන්න පුළුවන් තව ඕනනම් මෙහෙම OP කියලා ගන්නත් පුළුවන්. මම මෙතනටම ඇඳෙන්නේ නැහැ. එතනට ඇඳාම රූපේ පැටලෙන හින්දා මම අනිත් ත්‍රිකෝණේ එහා පැත්තෙන් ඇඳා. මෙතන අඳින්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. රයිට් මේකත් මම ඇඳලා තියන්න. එතකොට PQ 12යිනේ. PQ 12යි නම් මේ කෑල්ල 6යි. right. මෙයා 6 මෙයාත් 6. SR කියන්නේ යටජා ඒක එතකොට දාන්න පුළුවන් අපිට 8යි 8යි හරි. දැන් කොහොමද ලම්බ දුර හොයන්නේ? right. කවුරු හරි මට කියන්න මේකේ ලම්බ දුර කොහොමද හොයන්නේ කියලා. කොහොමද? පයිතගොරස් සම්බන්ධ දානම. ඔව් නේද? මේකට අපිට පයිතගොරස් සම්බන්ධ දෙපාරක් දාන්න වෙනවා. මෙන්න මේ ලොකු ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධ දාලා මේ මුළු දුර හොයා ගන්න වෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන පොඩි ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධ දාලා මේ දුර හොයා ගන්න වෙනවා. ඊට පස්සේ ලොකු දුරෙන් මේ චූටි කෑල්ල අඩු කරමු. right. එහෙනම් මම දාගන්නම් මෙන්න මෙතන ඉඳන් මේ දුර a කියලා. මෙතන ඉඳන් මෙතනට තියෙන දුර a.
මේ පොඩි දුර මම දාගන්නම් b කියලා. right? පොඩි දුර මම දාගත්තා b කියලා. right? උත්තර වගේක් දාලා තියෙනවා අපි බලමු මේක හදලම කොහොමද කියලා. එහෙනම් මම දානවා අර විශාල ත්‍රිකෝණයට ඉස්සෙල්ලා පයිතගරස් right? විශාල එක්කෙනාට. එතකොට එනවා කර්ණය 8යි 8 වර්ගය සමානයි අරේ 10යි නේද? sorry අරේ 10යි. අරේ 10යි කියන්නේ මෙන්න මේ කර්ණය 10යි. එතකොට මෙයත් 10ක් වෙනවා. right? එහෙනම් එනවා විශාලයකට දාපුවම කර්ණය 10 වර්ගයේ සමානයි 6 වර්ගයේ ධන a වර්ගය. රූප සටහන දිහා බලන්න මෙන්න. හරි? ඔහොමනේ තියෙන්නේ. මම මේ ලොකු ත්‍රිකෝණයට දැම්මේ. මම ඇඳලා පෙන්නුවොත් ඒක ග්‍රීන් වලින් මෙන්න මෙයාට දැම්මේ. අන්න මෙයාට තමයි පයිතගරස් දාලා තියෙන්නේ. right? 10 වර්ගය 100යි 6 වර්ගය 36යි ධන a වර්ගය 36 හා පැත්තට යද්දී ඍණ 36 වෙනවා. එතකොට මෙතන 64යි වර්ගය නැති කරන්න අපි වර්ගමූලය දාපුවම 64 වර්ගමූලය ඒට එනවා සෙන්ටිමීටර් 8. ඔන්න ඒ කියන්නේ අර මුළු උස. එතකොට මම ඒකෙන් අර චූටි b කෑල්ල අයින් කරන්න ඕනේ. නේද? b කොටස අයින් කරන්න ඕනේ. එහෙනම් මම ඊට පස්සේ මෙන්න මේ රතු පාටින් පෙන්නලා ත්‍රිකෝණයට ආයෙත් දානවා පයිතගරස් සම්බන්ධය. right? අර කුඩා ත්‍රිකෝණයට. ඒකේ කර්ණය 10යි 10 වර්ගයේ සමානයි b වර්ග ධන 8 වර්ගය. එතන 100යි 8 වර්ග කියන්නේ 64යි. ඒක එහා පැත්තට යනවා. එතකොට මෙතන 36යි. එතකොට වර්ගය නැති කරන්න වර්ගමූලය දානවා. එතකොට b ට එනවා කීයක්ද? 6ක්. එතකොට මේ දෙක අතර ලම්බ දුරනේ අහන්නේ. ජායන් දෙක අතර දුර බලන්න මුළු දිගෙන් b අඩු කරන්න ඕනේ. එතකොට මුළු දිග 8යි 8න් 6ක් අඩු වුනහම උත්තරේ සෙන්ටිමීටර් 2. ඒක ජනිදු හදලා තියෙනවා, රශිනි හදලා තියෙනවා, හිරුනි හදලා තියෙනවා, ලංකේෂි දහම්දි හදලා තියෙනවා, මලීෂා ඒක එතකොට හදාගන්න දෝනේ. ඔය ලම්බ දුර නෙමෙයි හොයලා තියෙන අර විශාල එකේ දුර. රිෂින්ගේ හරි, ලංකේෂිගේ හරි, නිරාෂාගේ හරි. හොඳයි ගොඩක් කට්ටියගේ හරි. කීප දෙනෙක්ගේ වැරදිනේ. ඉක්මනට හදාගන්න. right ඊළඟට මොකක්ද දුන්න අභ්‍යාසය? 28 ඒක විතරද? ඔව් සර්. මේ ඇති ආන්තන්නේ. මේක තව තියෙනවා 27 4 තියෙනවා. ඒක ආයෙ දෙන්නම් ඊළඟ සති. මම අර කිව්වේ ඔක අපි ඉවරම කරලා දාමු කියලා. ඒක ගණන් 4යි තියෙන්නේ ඊළඟ දවසේ එක් කරමු. right 28 එකට අපි ආවා. right එහෙනම් අපි යමු ඒ අභ්‍යාසය බලන්න. මෙන්න ඒක. ඒ දැන් අපි කතා කරන්නේ පත හා නිර්මාණ. එතකොට ගිය සතිය අපේ දරුවෝ ටික මතක තියාගන්න. අපි පත හා නිර්මාණ පාඩමේ මූලික පත වර්ග 4 ගැන අපි කතා කරා. එතකොට අද නිර්මාණ කොටස කතා කරනවා. කවකටු එහෙම ටක් ගාලා ඒ ටිකත් හොයලා තියාගන්න. මේ කියනවා ඔරලෝසු කටුවක තප්පර කටුවේ දිග සෙන්ටිමීටර් 3.5ක් නම් තප්පර කටුවේ තුඩ ගමන් මාර්ගය නිර්මාණය කරන්නලු. මේක දල රූපයක් නෙමෙයි අඳින්න තියෙන්නේ. නිර්මාණයක්. මොකක්ද එහෙනම් මේක නිර්මාණය කොහොමද කරන්නේ? මොකද්ද මේ එන්නේ? ඔරලෝසුවේ මේ විදියට තප්පර කට තිබ්බොත් තප්පර කටේ තුඩේ මොකක් හරි අලවලා තියෙනවා මේ මොකක් හරි හිතන්නකෝ පොඩි කොළ කෑල්ල. එතකොට මේ කොළ කෑල්ල ගමන් මාර්ගය තමයි අහන්නේ. එතකොට මේ ගමන් කොළ කෑල්ල හිමින් හිමින් මෙහෙම කැරක් කැරක ඕමම යන්නේ. එතකොට වටයක් තමයි යන්නේ. දුර එතකොට සෙන්ටිමීටර් 3.5යි. ඉතින් මේක දල සටහන නෙමෙයි අඳින්න කියන්නේ. දල සටහන නම් මේ මෙහෙම ඇඳලා හොඳටම ඇති. නිර්මාණය කරනවා නම් හරියටම කරන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ කව කටුව අරගෙන right කව කටුව අරගෙන ඔකට ගන්නවා සෙන්ටිමීටර් 3.5 right 3.5 අරගෙන කව කටුවේ තුඩ මේ වගේ තැනක තියලා අඳින්න වෘත්තයක්
ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මේකේ අරය ඇඳලා අපි කියන්න ඕනේ එතන 3.5 තියෙනවා කියලා අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. right? එහෙනම් මෙතන 3.5. මෙතන තමයි කවුද? තුඩ. නැත්නම් තුඩේ ගමන් මග. right. ඔන්න පළවෙනි එකේ උත්තරේ. දල රූප ඇඳලා තියෙනවා නම් ඉතින් වැරදි ඈ. right. හදාගන්න. හරි අය. හරියක් දාගන්න. මේකේ අනිවාර්යයෙන්ම නිර්මාණය කරන්න ඕනේ. හොඳට ප්‍රශ්න කියවලා බලන්න. right. මෙන්න අංක 2. කඹයකින් ගැට ගසා සිටින ලද ගවයෙකු සහ ගස අතර දුර උපරිම දුර ප්‍රමාණය මීටර් 5ක් නම් ගසට උපරිම දුරින් සිටිනසේ ගවයාට ගමන් කළ හැකි මාර්ගයේ දල සටහන නේද? එතකොට මේකෙදි ගහ අඳින්න ඕනේ මෙන්න මෙහෙම අච්චර ලක්ෂ ගස කියලා ගන්න. එතකොට කඹයකින් ගැට ගහලා උපරිම දුර නහනේ. උපරිම දුර කියන්නේ එහෙනම් මොකද වෙන්න ඕනේ? කඹය පුළුවන් තරම් මෙහෙම ඇදිලා තියෙන්න ඕනේ. එතකොට ඔහොම ඇදිලා තියෙද්දි හරකට යන්න පුළුවන් ගමන් මාර්ගය කියන්නේ මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ වෘත්තයක්. ඒක දලරු සටහන මෙහෙම අඳින්න පුළුවන් ගැටලුවක් නැහැ. ඒක කව කට්ටෙන් මේ දුර අරගෙන මයින්ඩ් යන්න එපා ඈ. එතන මීටර් 5ක් කියලා නෙදීන්නේ. මම ඉතින් ආයෙ ඔහොම ඕනේ නේද? වෘත්ත තියෙද්දි ඉතින් ආයෙ අතපුච්ච ගන්න ඕනේ. රයිට් මම වෘත්තයක් ගෙනල්ලා දාන්නම් උතන. රයිට්. එතකොට right ඔන්න ඔය එකක් තමයි එන්නේ. එතකොට මේක තමයි කාගේද? ගවයාගේ ගමන් මාර්ගය. ගවයාගේ ගමන් මාර්ගය. යන්න පුළුවන් උපරිම එක ඔන්න රවුම. ඌ එතකොට මොකද වෙන්නේ? ආයෙත් දැන් මේක ගවයෙක්ේම ගැට අඳින්න ඕනේ නැහැ. ගවයෙක් අඳිනවා නම් ඔයාලගේ නෑ ඕනේ නෑ නේද? ඔයාලගේ ෆොටෝ දාලා හරියන්නේ නැහැ නේ. එළදෙනක් කියලා නෙමෙයි කියන්නේ ගවයෙක් කියලානේ. right ඊළඟ ගාන අංක 3 නෑ ඔයාලා ඔන්න රෝස මල් පාත්යක් අඳින්න ගොන ඔයාලගේ ෆොටෝස් දාන්න පුළුවන් මම බොරුවට කිව්වේ හරිද right තුන්වෙනි එක මේක හරියන්නේ මේක එතකොට ලකුණු කරන්න ඕනේ මීටර් 5 මෙතන අනිවාර්යයෙන්ම දුර ලකුණු කරන්න පුරුදු වෙන්න මීටර් 5 මොකද ඔකට ලකුණක් කපනවා නැත්තම් ලකුණු කළා නැති කට්ටිය ගන්න. ලකුණු කරගන්න. right third one මොකක්ද කියන්නේ? මෙන්න තියෙනවා. දැතිරෝධ දෙකක් තියෙනවලු නේද? ඔයාලා දැකලාද ඔරලෝසුවෙන් පොඩ්ඩක් කැඩිච්ච ඔරලෝසුව ගලවලා බලන්නකෝ. ඔයගේ එන වීල් සෙට් එකක් තියෙනවා. දැතිරෝධ. එතකොට ඒ අනුව අරය සෙන්ටිමීටර් 3ක් වූ අචල දැතිරෝධයක කේන්ද්‍රය වන අතර B අනු සෙන්ටිමීටර් 2ක් දුරින් වූ සචල අචල කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඇණයක් ගහලා තියෙන්නේ. හරි A ෆික්ස් කරලා තියෙන්නේ. ඇණයක් ගහලා තියෙන්නේ. එතකොට B මොකද වෙන්නේ? සචලයි කැරගෙනවා. රිම් එකක් උඩ පොඩි රිම් එකක් තියාන යනවා කියලා හිතන්නකෝ. ලොකු රිම් එක බිත්තියට හයි කරලා ඇණයක් ගහලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපෙන් අහනවා A කේන්ද්‍රය වූ දැතිරෝධය වටා B කේන්ද්‍රය වූ ඇතිරෝධය භ්‍රමණය වීමේදී B ගේ පතය තමයි අහන්නේ. right. එහෙනම් දැන් මෙහෙම එකක් තියෙන්නේ. හරි මෙන්න ඒ රවුම කියලා හිතන්න. හරි මෙන්න ඒ. එයා හෙල්ලෙන්නේ නැහැ. ඊට පස්සේ ඉන්නවා කවුද? B. හරි මෙන්න B. චූටි එක්කෙනා. දැන් ඔන්න ඔයාලා බලන්න. මේ ඉන්නේ B. මම කළු පාටින් දාන්නම්. හරි. දැන් බලන්න මෙන්න මේක යනකොට ඔයාලා B දිහා බලා ඉන්නකො B ලක්ෂය දිහා මම කරලා පෙන්නන්න. right? ඔයාලා බලන්න මේ B ලක්ෂය කොහොමද යන්නේ කියලා බලන්න. B ගේ පතය මොකක්ද කියලා බලන්න. right? ඔන්න ওই විදිහට යනකොට ඔන්න ඔහොම යනකොට බලන්න B කොහොමද යන්නේ කියලා. right? ඕම යනවා. එතකොට B ගේ හරි මැද බලන්නේ B ගේ හරි මැද කොහොමද යන්නේ කියලා බලන්න. ওই විදිහට කැරක් කැරක් යනවනේ මේක. ඔන්න ඔහොම කැරක් කැරක් යනවා. එතකොට B යන්නේ මොන විදිහේ පතයකද බලන්න. මොකද්ද පතය? වෘත්තයක්. වෘත්තයක්. B ගේ පතය මොකද්ද? වෘත්තයක්. ඒ කියන්නේ මේකේ මේ මෙහෙම මෙයා වෘත්තයක යනවා.
right ඔය වගේ වෘත්තයක තමයි මෙයා යන්නේ. එතකොට අපි දැන් මේ දුර ලකුණු කරන්න ඕනේ. මේක කියනවා A ගේ ආරය සෙන්ටිමීටර් 3යිලු. ඒ කියන්නේ අපි දන්නවා මෙතන ඉඳන් මෙතනට සෙන්ටිමීටර් 3යි. එතකොට B ගේ ආරය සෙන්ටිමීටර් 2යි. එහෙනම් මෙතන ඉඳන් මෙතනට සෙන්ටිමීටර් 2යි. ඒ කියන්නේ මෙයා මෙතන ඉඳන් මෙතනට සම්පූර්ණ දුර සෙන්ටිමීටර් 5ක් වන වෘත්තයක තමයි යන්නේ. right? එතකොට මේක තමයි B ගේ පතය. right. ඔන්න ඔහම එන්න ඕනේ. 5 කියන ඉලක්කම තියෙන්නම ඕනේ. right? එතකොට ඔයාලට ඔහම ඕනේ නැහැ රූප සටහන මේ විදිහට තිබ්බනම් ඇති. ওই විදිහට අරන් වෘත්තයක් අඳිනවා නිකන්. හරි? නිකන් මෙහෙම වෘත්තයක් ඇඳලා එතකොට මෙතන A මෙතන කවුද ඉන්නවා B. එතකොට දුර සෙන්ටිමීටර් 5යි කියලා කොහේ හරි තැනක ලකුණු කරන්න. ඔහොම තිබ්බනම් හොඳටම ඇති. අර වගේ තියෙන රූපයක් ඕනේ නැහැ. කාගේද මේක හරි අත උස්සන්න බලන්න. හදපු අය මේක හඳපු අය. පස් දෙනයි හදලා තියෙන්නේ. දහම්දි හදලා තියෙනවා, මලීෂා හදලා තියෙනවා, දුලක්ෂි හදලා තියෙනවා, විහාර හදලා තියෙනවා, තෙවංශ හදලා තියෙනවා. අනිත් අය හදා ගන්නකෝ. දුලංගගෙත් හරි. right හරිනේ. ඊළඟට යමු. 4 right 4 පොඩි නිර්මාණයක් කරන්න තියෙන්නේ අපිට නේද? බලමු එහෙනම් ඒක කොහොමද කරන්න කියලා. ඒකෙදි එතකොට මතක තියාගන්න එකම රූපයක් වගේ එකම රූපයක තමයි කරන්න වෙන්නේ මට හිතෙන විදිහට. right අපි බලමු. මෙන්න 4 වෙනි ගාන. ඒකේ කියනවා PQ සෙන්ටිමීටර් 5ක් වූ සරල රේඛා ඛණ්ඩයක් අඳින්න P හා Q කේන්ද්‍ර ලෙසගෙන අරය සෙන්ටිමීටර් 3 බැගින් වූ වෘත්ත දෙකක් අඳින්න. right එහෙනම් මම ගන්නවා මොකද්ද? කවකටුව අඩිරූල ගන්නවා. right එහෙනම් ඉස්සෙල්ලා සෙන්ටිමීටර් 5ක රේඛා ඛණ්ඩයක් අඳින්න දරුවනේ. ඔයාලට මතකද දන්නේ බලන්න කරන විදිහ. හරියටම පහ අඳින්නේ අපි. නේද? අපි මොකද කරන්නේ ඉස්සෙල්ලාම මේකේ කැමති දිගක් පොඩි රේඛාවක් මෙහෙම ගහ ගන්නවා. කැමති දිගක රේඛාවක් ගහ ගන්නවා. ඊට පස්සේ රේඛාව මුල හරියේ සෙන්ටිමීටරයක් විතර පන්නලා මෙහෙම කඩ ඉරක් ගහ ගන්නවා. ඔතන තමයි මම ඉර අඳින්න පටන් ගන්නෙ. ඔතන තැන තමයි කවුද P ඉන්නේ. ඊට පස්සේ සෙන්ටිමීටර් 5ක් ආපහු කවකටුව අරගෙන කවකටුවට ගන්න සෙන්ටිමීටර් 5ක්. ඒක පල්ලෙන් අපි ගමු. ඔන්න මම සෙන්ටිමීටර් 5 බලන්න මම ගන්න විදිය. right මෙන්න මයි සෙන්ටිමීටර් 5. බිඳුවේ ඉඳන් තියෙන්න ඕනේ. බිඳුවේ ඉඳන් තියෙන්න ඕනේ. මම ගන්න 5 හරි. ඊට පස්සේ 5ක් අරගෙන P වල කවකට්ටය තුඩ තියන්න. හරි? P වල කවකට්ටය තුඩ තියලා මෙන්න මෙහෙම අනිවාර්යයෙන්ම ඡාප කෑල්ල තියෙන්න ඕනේ. මෙහෙම ඡාපයක් කපන්න. එතන තමයි කවුද? Q. ඊළඟට කියනවා මොකද්ද? P හා Q වල කේන්ද්‍ර තියලා අරය ගන්නලු සෙන්ටිමීටර් 3ක්. එහෙනම් මම මේ කවකට්ටුවේ දුර අඩු කරනවා 3ට. ඔන්න මම 3ක් ගත්තා. අරගෙන මම වෘත්ත දෙකක් අඳිනවා. මම වෘත්ත දෙක රතු පාටින් ඇඳලා පෙන්නන්නම්. එක වෘත්තයක් අඳින්න හරියටම කවකට්ටුවේ තුඩ P වල තියලා ඔන්න මම එකක් ඇඳා. 3යි. ඊට පස්සේ කවකට්ටුවේ තුඩ අරන් යනවා Q වලට. Q වල ඉඳන් ආය වෘත්තයක් අඳිනවා. එතකොට ওই විදිහට වෘත්ත දෙක ඔයාලගේ අනිවාර්යයෙන්ම කැපෙයි. මගේ කැපුණා වගේම ඔයාලගෙත් අනිවාර්යෙන් කැපෙන්න ඕන. ඊට පස්සේ එම වෘත්ත දෙක ඡේදනය වන ලක්ෂ්‍ය x හා y ලෙස නම් කරන්න ඕනේ. එහෙනම් මෙන්න මෙතන ලක්ෂ්‍ය අපි x කියලා දාමු. මෙතන ලක්ෂ්‍යය y කියලා දාමු. x හා y යා කරන්නලු. right. එහෙනම් අඩිරූල තියලා ඒක යා කරන්න. හරි. ඊළඟට කියනවා PQ සහ XY රේඛා ඡේදනය වන ලක්ෂ්‍ය S ලෙස නම් කරන්නලු. එහෙනම් මේ හරි මැද S කියලා දාන්නලු. අනිවාර්යෙන් S දාන්න. ඊළඟට කියනවා PS දිග මනින්නලු. ඊළඟට කියනවා QS දිග මනින්නලු. මෙන්න මේ තුන්වෙනි කොටස. අපි බලමු PS කීයද QS කීයද කියලා. right. එහෙනම් මම මයින්නෙත් බලන්න මම මයින් විදිය අඩිරූලෙන් නෙමෙයි මම මයින්නේ. හරි. මම කවකටුවේ මයින්නේ. මම අඩිරූල අරන් පැත්තකින් තියන්නම්.
කවකටුව අරගෙන PS නේ P වල කවකටුවේ තුඩ තියලා S ගාවට එන S ගාවට එනකම් පැන්සල කොට කරන්න. right මගේ එනවා 2.6ක්. මට ආවේ 2.6ක්. ඔයාලට කීයක්ද ආවේ? 1.5. 2.5. තව අනිත් අයට 2.5. 2.5. right 2.5 ඇවිල්ලා තියෙනවා. good. මට 2.6ක් ආපින්ද මං දාන්නම් ඒක. right ඒක කමන්නේ නැහැ. දශම එකක් දෙකක් අඩු වැඩි වෙන්න පුළුවන්. මොකද මගේ මේ ඉරි මහතයිනේ. තව කට උල වැඩි. ඊළඟට කියනවා QS. එහෙනම් QS මයින්න ඕනි. දැන් ඔක මනින්නේ මෙහෙමයි. මේ දුර අරගෙන B මෙතන කව කටුවට ගෙනල්ලා තියන්න ඕන මඩි රුරට. එහෙමයි ඈ. QS right කව කටුවේ තුඩ Q වල තිබ්බා. කැරකුවා. ඒක දෙනවා 2.6ක්. ඒකත් අර විදිහටම බිඳුවේ ඉඳන් මැනලා බලනවා. මට 2.6ක් දුන්න ඉඳන් මම ඒක ලියන්නේ. 2.5ත් හරි 6ත් හරි 2.4ත් හරි. ඊළඟට හතරවෙනි කොටස. හතරවෙනි කොටසේ අපිට කියනවා PSX කෝණයමයි ඉන්නලු. ඊළඟට QSX කෝණයමයි ඉන්නලු. PSX එක මයින්ද දෙන්න නැතුව ඇති බලමු. මෙන්න මයි කෝණමානය. කෝණමානය ගෙනල්ලා මෙන්න මේ S වල තියෙනවා. එතකොට හරියටම ඔයාලට පේනවා මෙන්න මේ කෝණය මේ PSX මේ කෝණය හරියට මේ අංශක 90යි. ඊළඟට QSX අනිත් පැත්තත්. ඉතින් අනිත් පැත්තත් ඉතින් මේ පැත්ත 90 නන් නේද? මෙහෙන් බලන්න තියෙන්නේ 0.10 20 30 එතකොට එතනත් එනවා හරියටම අංශක 90. අහනවා XY මගින් දැක්වෙන පතය විස්තර කරන්නලු. මොකද්ද XY වලින් දැක්වෙන පතය? මොකද්ද මේ පතයට අපිට කියන්න පුළුවන්? ලම්බ සමච්ඡේදක. ඔව් නේද? මේ දුරවල් දෙක සමානයි. කෝණය අංශක 90ක් වෙනවා. එහෙනම් XY කියන්නේ මොකද්ද? PQ රේඛාවේ ලම්බ සමච්ඡේදකය. අන්න ඒ කතන්දරේ ලියන්න. PQ රේඛාවේ ලම්බ සමච්ඡේදකය. right hands up කරන්න බලන්න මේ ගන්න හරියයි. අත උස්සන්න. රශිනිගේ හරි රිෂින්ගේ හරි දහම්දිගේ හරි තෙවන්සගේ හරි දුලක්ෂිගේ හරි හිරුනිගේ හරි මලීෂාගේ හරි කාවින්දිගෙත් හරි. right හදා ගන්න ඉක්මනට අනිත් අය ඉක්මනට හදා ගන්න. ඔය වනිල්ලා එහෙම හදලම නෑ වගේ නේද? මති කො මතීෂ නෑනේ. right ඔනෙලියා එක කරේ නෑ නේද? අනිත් ටික කරලා තියෙනවා. හරි. ඊළඟ එක බලමු අපි එහෙනම්. අන්තිම ගානද? තව එකක් තිබ්බනේ. ඔව් පස්වෙනි ගාන. right පහ බලන්නකො චුට්ටක්. හරි පහ. ඔය දැන් ස්කෝලටත් ඕන වෙයි. right පහ කියනවා AB සෙන්ටිමීටර් 7ක් වූ රේඛා ඛණ්ඩයක් නිර්මාණය කොට එය සමාන කොටස්
හතරකට බෙදන්නලු. හතරකට කොහොමද බෙදන්නේ? හතක් හතරකට බෙදන්නේ කොහොමද? කවුද කරේ මේක? එතකොට අපි මෙහෙම කරනවාද? සෙන්ටිමීටර් 7ක් ඇඳලා මෙයා සෙන්ටිමීටර් 7යි. ඊට පස්සේ එක කෑල්ලක් බලන්න 7 4ෙන් බෙදලා 1යි 4 වරක් 1 4යි ඉතුරු 3යි 30ට 7යි 7 වරක් 4 28යි ඉතුරු 2යි 20ට 5යි. 1.75ක් අරගෙන ඔහොම චාප කපන්න. ඒක වැඩි අමාරුයි. right කො බලන්න මේ දෙන්නේ hands up කරන කවුද? right මලීෂා කොහොමද කරන්න ඕනි කියන්න බලන්න. දුලංග කොහොමද කරන්නේ? දෙන්න එක්කෙනෙක් කියන්න බලන්න ඉක්මනට. ලම්බ සමච්ඡේදකේ ගහනවා. ලම්බ සමච්ඡේදකේ ගහපුවම කියලා රේඛාව දෙකට වෙන් වෙන්නේ. දුලංග කොහොමද කරන්නේ? සර් මං කරේ සර් කලින් කියපු විදිහට. එහෙම කරන්න යන්න එපා. අර බෙදලා නේද? එහෙම කරන්න යන්න එපා. මලීෂාගේ එක හරි මලීෂා. තව ටිකක් වෙනස් වෙනවා. මොකද්ද? එක ලම්බ සමච්ඡේදකයක් ගහලා ඊට පස්සේ එන කෑලි දෙක ආයෙ බෙදෙනවා. ලම්බ සමච්ඡේදක අපිට ගහන්න ඕනේ 1යි 2යි 3ක් ගහන්න ඕනේ. right? ලම්බ සමච්ඡේදක දරුවනේ අපිට 3ක් ගහන්න ඕනේ. right? අපි බලමු කරලා. ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ? අඩි රූල ගන්නවා. right? ඔය මේ විදිහටම පුරුදු වෙන්න වෙන ක්‍රම වලට පුරුදු වෙන්න යන්න එපා. හරි? අඩි රූල ගහලා රේඛාවක් මෙහෙම අඳ ගන්න. නිකම්ම ඔයාලා ඔහොම නිකන් අඳින්න. ඒක අනිවාර්යෙන් පුරුදු වෙන්න. හරි? ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මෙන්න මේ මුල හරිය ඉඳන් පොඩි චාප කෑල්ලක් ගහනවා. ඊළඟට ගන්නවා කව කටුව. කව කටුවට ගන්නවා සෙන්ටිමීටර් 7ක්. මම ඒක ඉස්සරහට දික් කරනවා මේක. right. ඔන්න 7 හරි 7ක් අරගෙන මෙතන කව කටුවේ තුඩ තියලා මොකද කරන්නේ අපි මෙහෙම චාපයක් ගහ ගන්නවා. ඔහම චාපයක් ගහ ගන්නවා. දැන් දුර සෙන්ටිමීටර් 7යි. දැන් දුර සෙන්ටිමීටර් කීයද? 7යි. ඔන්න ඊළඟට කරන වැඩේ බලන්න මම මේක ටිකක් මේ රූප සටහන ලොක් කරන්න නැත්නම් වලට පේන්නේ නැති. ඊට පස්සේ දැන් මේක 7ක් නේ තියෙන්නේ. ඕකේ හරියටම දෙකට මැදින් බෙදලා අපි ආපහු මොකද කරන්නේ? ලම්බ සමච්ඡේදයක් ගහ ගන්නවා. right? මට අඩි රූල් එපා. මෙන්න මෙතන ආයිත් සිග්නල් යයිද දන්නේ නැහැ බලමු. right? භාගයට වඩා වැඩි දුරක් අරගෙන උඩිනුයි යටිනුයි චාප කපනවා. මෙහෙම එකක් කපනවා. ඒ දුරම අරගෙන පල්ලෙහෙන් තව එකක් කපනවා. ඒ දුරම අරගෙන යනවා එහා පැත්තට අරන් ගිහිලා මොකද කරන්නේ? ආයෙත් මේක කැපෙන විදිහට චාප දෙකක් කපා ගන්නවා. මෙතන එකයි මෙතන එකයි. ඊට පස්සේ ඔය පොයින්ට් දෙක යා කරනවා. right? අන්න දැන් එතකොට රේඛාව දෙකට බෙදුවා. ඊට පස්සේ මුල කෑල්ල මං ආයෙ දෙකට බෙදෙනවා. අග කෑල්ල ආපහු දෙකට බෙදෙනවා. මේකෙදි මට දාන්න බැරි වුණා AB ඒව අනිවාර්යෙන් දාන්න ඕනේ. ඊට පස්සේ ඔන්න දැන් බලන්න කරන වැඩේ මම මේක වෙන පාටකින් කරන්නම්. දැන් ඒ වල කව කටුවේ තුඩ තියලා දුර අඩු කරනවා. මෙන්න මෙතන මේ දැන් රතු පාට ඉරයි ඒ අකුරයි තියෙනවනේ. ඒ දුරට වඩා අඩු දුරක් අරගන්න. right? අඩු දුරක් අරගෙන ඒ වල තියලා මෙහෙම චාපයක් කපනවා. පල්ලෙහා පැත්තෙනුත් චාපයක් කපනවා. මං කැපුවේ ඒ වල තියලා. ඒ දුරම අරගෙන මේ රතු පාට ඉරයි කොළ පාට ඉරයි කැපෙන තැන තිබිලා ආයෙත් මෙහෙම චාප දෙකක් කපනවා. එතනින් කපනවා උඩින් කපනවා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඔක යා කරනවා. දැන් 1යි 2යි එහා පැත්තට ওই වැඩේම කරනවා. ඒ ගත්ත දුරම ගන්න. ඒ ගත්ත දුරම අරගෙන මෙහෙන් එකක් කපන්න, පල්ලෙහෙන් එකක් කපන්න. ඒ දුරම අරගෙන B වලට යන්න, B වල ඉඳන් මෙතනින් එකක් කපන්න, මෙතනින් එකක් කපන්න. අන්න අරක කැපුන්නේ නැහැ. ආයෙත් මොකද කරන්න ඕනේ? ආයෙත් රතු පාට තැනට ගිහිල්ලා අර කාපව කැපෙන විදිහට දික් කර ගන්න ඕනේ. right. ඊට පස්සේ ඒකත් යා කරනවා. දැන් ඔන්න තියෙනවා කොටස් 4. දැන් හරිනේ. දැන් මොකද වෙන්නේ? මේ දුරයි සමාන. ඕනනම් අඩි රූල තියලා මැනලා බලන්න.
right කවුද ඔහොම කරේ අත උස්සන්න බලන්න කරපු අය මං හිතන්නේ මලීෂා විතරයි දහම්දි හදලා තියෙනවා very good රශ්මිකත් හදලා තියෙනවා එතකොට මලීෂා ඔයා හැදුවේ නැද්ද මේක හැදුවා සර්. මෙහෙමනේ හැදුවේ නේද ඔව් සර්. right රශිනිත් හදලා තියෙනවා විහාරත් හදලා තියෙනවා නිරාශත් හදලා තියෙනවා මලීෂත් හදලා තියෙනවා right අනිත් කට ඉක්මනට හදාගන්න ඉක්මනට හදාගන්න මේක right අපි ඊළඟට යමු හරි ඔන්න එන පහත් හරි දැන් අපි යනවා අංක 6ට 6 වෙනි ගාන බලමු ඔයාලා 6 වෙනි එක කරාද කියලා right මෙන්න questions number 6 හරි පතහා නිර්මාණවල 6 වෙනි එක අද ගණන් ගොඩාක් අපි හැදුවානේ right AB සෙන්ටිමීටර් 5ද BAC කෝණය 40ද වෙන කෝණය අඳින්න නිර්මාණය කරන්න නැහැනේ අඳින්න තියෙන්නේ කොහොමද අපිට 40 කෝණයක් තාම අපි නිර්මාණය කරන්න දන්නේ නැහැනේ right එහෙනම් මම ඉස්සෙල්ලාම කරන්නේ අඩි රූල ඕන වෙනවා කෝණමානය ඕන වෙනවා කව කටු ඕන වෙනවා ඒ උපකරණ ටික සූදානම් කරගන්න පැන්සලකුත් ඕන වෙනවා right මුලින්ම සෙන්ටිමීටර් රූල අරගෙන රේඛාවක් ගහන්න කැමති දිගක් ගන්න ඊට පස්සේ මෙතන ඉඳන් පොඩි ඉරි කෑල්ලක් ගන්න චාප කෑල්ලක් ලකුණු කරන්න ඊළඟට ගන්න කව කටුවට සෙන්ටිමීටර් 5 right කව කටුවට ගන්න සෙන්ටිමීටර් 5ක් ඔන්න මගේ 5 හරි බල හරියටම ගන්න නෑ ගන්නකොට මේ කව කටුව lessයි ඔය බිඳුව ගාව පොඩි හිලක් අරගන්න එතකොට හරි චූට්ටක් කොහොම තද කරලා බිම තියලා මේවා කරන්න එතකොට කව කටුව එතන lessන්නේ ඊට පස්සේ මෙන්න මෙතන ඉඳන් මොකද කරන්නේ අපි පොඩි චාප කෑල්ලක් ගහගන්න right ඔතන තමයි පටන් ගන්නෙ A වලින් ඉවර වෙන්නේ B වලින් මෙතන A මෙතන B දුර 5යි ඊළඟට කියනවා BAC කෝණේ 40යි. ඒ කියන්නේ A වල තමයි තියෙන්නේ. A වල කෝණයේ අංශක 40ක් වෙන්න ඕනේ. එහෙනම් ඔන්න හොඳට බලා ගන්න කෝණමානෙ තියෙනවා. ගොඩක් කටියට 10 හිටියට තාම කෝණමානෙ තියාගන්න බෑනේ. right කෝණමානෙ මෙන්න මේ විදිහට තියෙනවා. කෝණමානෙ මෙතන කේන්ද්‍රය තියෙනවානේ. ඔය කේන්ද්‍රය A වල තියන්න ඕනේ. එතකොට මේ බිඳුව රේඛාව තියෙනවා. ඒක මෙන්න මේ කොළ පාට ඉර උඩ තියන්න ඕනේ. ඔයාලගේ කෝණමානය නම් මෙතන මේ ප්ලාස්ටික් ධාරය තියෙනවා. මෙහි තියෙන්නේ මෙතන බිඳුව මෙතන 180 තියෙනවනේ. යාකරණ ඉර තියෙන්නේ මෙතන මේ ප්ලාස්ටික් ධාරය ගණන් ගන්න එපා. ඒකේ තියෙන ඔයාලට උදව්වට මෙන්න මේ කළු පාට ඉර තමයි හරි. right. මගේ නම් අර ප්ලාස්ටික් ධාරය නෑ. කෙලින්ම මට මේක ඉර උඩ තියන්න තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අංශක 40ක්. අංශක 40 ගද්දි මෙන්න මේ මගේ ඇතුල් පරිමාණය නෙමෙයි ගන්න මේ එළිය තියෙන එක නා. මේ තියෙන්නේ 10 20 30 40. මේෙන් අංශක 40. එහෙනම් 40 මම මොකද කරන්නේ මේ වගේ චූටි ඉරි කෑල්ලක් ගහ ගන්නවා right 40 දී ඉරි කෑල්ලක් ගහ ගන්නවා ඊට පස්සේ කෝණමානය අයින් කරලා A වල ඉඳන් ඒ ඉරි කෑල්ල යා කරනවා ඊටික දිගට අඳින්න කෝණය කීයද එතකොට මෙතන අංශක 40යි right කෝණය 40යි ඊළඟට කියනවා AB A හා B ලක්ෂ වලට සමදුරින්
දැන් ඔයාලට මතක් වෙන්න ඕනි මෙන්න මේකේ පතය මොකද්ද? A හා B ලක්ෂ වලට සමදුරි. මොකද්ද පතය? ලම්බ සමච්ඡේදකය. අනිත් අය මොකද්ද පතය? ලම්බ සමච්ඡේදකය. ලම්බ ලම්බ සමච්ඡේදකය. ඒ කියන්නේ අපි මේක ගිය සතියේ කතා කරා right A හා B ට කියද්දි ලක්ෂ දෙකක් ලක්ෂ දෙකට සමදුරින් කියන්නේ ලම්බ සමච්ඡේදකය. එහෙනම් අපි මොකද කරන්න ඕනි? A වලයි B වලයි ලම්බ සමච්ඡේදකය ගහන්න යන්නේ. එහෙනම් කව කටුවේ තුඩ A වල තියෙනවා උල පාර භාගයට වඩා වැඩි දුරක් අරගෙන මෙහෙම උඩ හරියෙන් කපනවා පල්ලේ හරියෙන් කපනවා. දුර ගොඩක් වැඩි කරන්න යන්න එපා. right? නිකන් සාමාන්‍යයෙන් භාගයක් වගේ තිබ්බොත් ඇති. right. මෙතනින් කපන්න උඩ පැත්තෙන් කපන්න. ඒ දුරම ගන්න අරන් යන්න B වලට ඊට පස්සේ අර චාප කැපෙන විදිහට කපලා දාන්න. ඊට පස්සේ ඕක යා කරන්න. ඔන්න ලම්බ සමච්ඡේදකයත් හරි. ඔය චුට්ටක් ඇද වෙලා නේ. right. හරි ලම්බ සමච්ඡේදකය ඇඳා. ඊට පස්සේ කියනවා එම පතය AC රේඛා මගින් ඡේදනය වන ලක්ෂය. එතකොට මේක තමයි C. මේක කොහේ හරි තැනක C කියලා දාගන්න. දුරක් ගැන කියන්නේ නැහැ නේ ඒගොල්ලෝ. එතකොට AC රේඛාව හම්බෙන තැන මේ මෙතන D කියලා දාන්න කියලා කියනවා. එච්චරයි. කාගේද මේක හරි? අත උස්සන්න බලන්න. right තෙවංශ හදලා තියෙනවා very good. ඊළඟට දුලක්ෂි හදලා තියෙනවා, මලීෂා හදලා තියෙනවා, කවිෂා හදලා තියෙනවා, දහම්දි හදලා තියෙනවා. පස් දෙනයි මෙච්චරයි. දුලංගත් ඒ ගොඩට එනවා 6යි. හරි. අනිත් ඉක්මනට අඳ ගන්නකො. කරගන්න ටක් ගාලා මේක. ඉක්මනට කරගන්නවා. දැන් මාත් එක්කම එහෙම වුණාම හදමු. හරි. ටක් ගාලා කරන්න මේක. විනාඩියක් දෙන්නම් තව. හරිනේ right අපි යමු ඊළඟ එකට එහෙනම්. හයවෙනි ගාන. හරි. ඔන්න 7 වෙනි ගාන. මම ඒක මුළු අභ්‍යාසයම කරන්න දුන්නද? කීයද දුන්නේ? ඔක්කොම දුන්නා. ඔක්කොම දුන්නද ඒක? ෂුවර් 13ම? ඕනේ අම්බි. හරි come on අපි කරමුකෝ නේද? right. right 7 වෙනි ගාන. ඔයාලට අනේ එච්චර ගොඩක් කරන්න පුළුවන් වුණාද? ඔයාලා තින් දෙන ඔක්කොම බාර ගන්නද නේද? කරන්නම් කියලා. right කියන්න ඕනේ අම්බු සර් මෙච්චර වැඩි කියලා ඒ දෙන සර්ට කියන්න. right. හරි මෙන්න ඊළඟ 7 වෙනි ගාන. මට පොඩක් අත උස්සන්නකෝ මේ 7 වෙනි ගාන හදපු අය ඉස්සෙල්ලා. නැත්තම් මං කරගෙන ගිහලා වැඩක් නැහැ නේ. හරි 7 වෙනි ගාන හදපු අය අත උස්සන්න. තෙවංශයි දුලක්ෂි මලීෂා. හරි අනික කට ඉක්මනට 7 වෙනි ගාන හදමු. මට විනාඩි 2ක් විතර දෙන්නම් අනිත් අය චුට්ටක් පොඩ රෙස්ට් එකක් කරගන්නකෝ. මේ 4 දෙනෙක් හදලා තියෙනවා. දහම්දි මලීෂා දුලක්ෂි සහ තෙවංශා. right. ටක් ගාලා හදන්න. මේක
විහාරත් හදලා තියෙනවා. සුළු කෝණී ත්‍රිකෝණයක් ඇඳ එය ABC ලෙස නම් කරන්නලු. එතකොට ඔයාලට නිදහස තියෙනවා ඔයාලා කැමති ත්‍රිකෝණයක් අඳින්න. මේකේ නිකන් ඇඳලා තියෙන්නේ. හරි. එහෙනම් සුළු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා අපි ABC කියලා නම් කරනවා. ඊට පස්සේ A හා C ලක්ෂවලට සමදුරින් පතය අහනවා. එතකොට එතන ලක්ෂ දෙකකට සමදුරින් නම් මේ අපි දැනගන්න ඕනි මේකෙදි කියන්නේ මොන පතයද? මොකක්ද එන පතය කියන්න බලන්න. බලන්න A හා C ට සමදුරින් කියන්නේ ලම්බ සමච්ච. එහෙනම් A වලයි C වලයි ලම්බ සමච්ඡේදක අඳින්න ඕනේ. right? ලම්බ සමච්ඡේදක අඳින්න ඕනේ. ඊට පස්සේ කියනවා A වලයි B වලයි ඒත් ලම්බ සමච්ඡේදක අඳින්න කියලා. එතකොට එතන ලම්බ සමච්ඡේදක නම් දෙකක් අඳින්න ඕනේ. ඊට පස්සේ මේ දෙක හම්බෙන තැන O කේන්ද්‍රය විදිහට අරගෙන අහනවා A ටයි B ටයි C ටයි තියෙන දුර පිළිබඳව කොච්චරක්ද මොකද එළඹිය හැකි නිගමනය මොකක්ද කියලා. හරි. මාත් කරගෙන යන්නම්. ඔයාලත් හදමු. ඔන්න මම ත්‍රිකෝණය අඳිනවා. මම ත්‍රිකෝණය කළු පාටින් අඳින්න. කැමති ත්‍රිකෝණයක් මෙහෙම එකක් වුණත් කමන්නේ. ඕම කාට හරි මෙහෙම එකක් වුණත් අඳින්න පුළුවන්. මහා කෝණී ත්‍රිකෝණයක් කිසි අවුලක් නැහැ. කාට හරි ඍජු කෝණ ත්‍රිකෝණයක් අඳින්න පුළුවන් නම් මෙහෙම අඳින්න ඕන නම් ඔහොම අඳින්නත් පුළුවන්. ඔයාලට සම්පූර්ණ නිදහස තියෙනවා මේ ත්‍රිකෝණය අඳින්න එක. right? ඔය ඕවලින් ඕන එකක් වෙන්න පුළුවන්. මම අඳින්න මෙන්න මේ එක පැත්තක් ටිකක් දිගට වගේ එකක්. right? එහෙනම් හෝ එහෙම බෑ. අහන්නේ සුළු කෝණී ත්‍රිකෝණයක්. මේ සුළු කෝණී ත්‍රිකෝණයක්. එහෙනම් ඉතින් සුළු කෝණී ත්‍රිකෝණයක් විතරයි අඳින්න වෙන්නේ. මම හිතුවේ ත්‍රිකෝණයක් කියලා. right? එහෙනම් අනිවාර්යයෙන්ම සුළු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ පාද තුන සමාන වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් අඳ ගන්න. ඒක අපි නම් කරමු ABC කියලා. මෙතන මම A දාන්නම්. රූප සටහනේ මෙතන තියෙන්නේ B නේ උඩ. එහෙනම් මම එතන B කියලා දාන්නම්. මෙතන C කියලා දාන්නම්. right. ඊට පස්සේ AC වල ලම්බ සමච්ඡේදකය. AC කියන දරුවනේ මේ යට ධාරයේ පල්හැය ධාරය. එහෙනම් AC වල ලම්බ සමච්ඡේදකය ගන්න කව කටු අරගෙන A වල කව කටුවේ තුඩ තියලා ඔන්න බලා ගන්න මම තියෙන තැන A වල කව කටුවේ තුඩ තියලා භාගයට වඩා ටිකක් වැඩි දුරක් අරගෙන උඩිනුයි යටිනුයි චාපයක් කපනවා. මේකෙදි කපනකොට ඉරි කෑලි ගොඩක් තියෙයි. ඔන්න ඔහෙන් කැපුවා A වල තියලා පල්ලෙහෙන් කපනවා. A හා C. ඊට පස්සේ මොකද කරන්නේ? ওই දුරම අරගෙන මම C වලට යනවා. C වල තියලා මම මේක ආපහු කපනවා අර ඉරි කැපෙන විදිහට. කැපෙන්නේ නැත්නම් ආයෙත් ඔය කැපුන්නේ නැහැ. ආයෙත් මම ඒතර එහා පැත්තට ගිහලා කපන්න වෙනවා. මේක කැපුන්නේ නැහැ නේ. එහෙනම් මම මෙතන ගිහලා තව පාරක් කපලා දාන්නම්. right. ඕක තමයි මොකද්ද? ලම්බ සමච්ඡේදකය. ඔන්න ඒක අඳින්න ඕන. ටිකක් ඇඳා. මේකෙදි ටිකක් දිගට ඇඳා කියලා කිසි ගැටලුවක් නැහැ. ඔහොම දිගට අඳින්න. හරි. ආය අර ගානම කියලා නැහැ. ඊට පස්සේ A වලයි C වලයි හරි ඊළඟට A වලයි B වලයි. දැන් මතක තියාගන්න මම කව කටුවේ තුඩ තියන්නේ A වලයි B වලයි. ඔන්න තේරෙන්නේ නැති කට්ටිය හොඳට බලාගන්න මම කව කට්ට හසුරවන විදිය. right? එහෙනම් මම කව කටුව A වලට අරන් යනවා. මම ඒක අඳින්නම් කොළ පාටින්. එතකොට ඔයාලට පැහැදිලිව පේනවනේ. A වලට කව කටුවේ තුඩ අරන් ගිහිල්ලා භාගයට වඩා වැඩි දුරක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ටිකක් දුර වැඩි කරන්න. right? වැඩි කරලා මෙන්න මේ පැත්තෙන් චාපයක් කපන්න. right? ඔය විදිහට චාපයක් කපන්න. ඊට පස්සේ ඒ දුරම ගාරගෙන මේ පැත්තෙනුත් කපලා දාන්න. right? දැක්කනේ? ඊට පස්සේ B වලට යන කව කට්ටේ තුඩ අරගෙන B වලට ගිහිල්ලා අර කලින් චාපේ කැපෙන විදිහට මෙහෙන් එකකුයි මේ පැත්තෙන් එකකුයි කපන්න. අන්න කැපුන්නේ. එතකොට මොකද කරන්න වෙන්නේ? ආයෙත් ඒ වලට ගිහිල්ලා මට ඕක කරකවන්න වෙනවා. එහෙම වෙනවා ඈ. right. අර ගොඩාක් දිග වැඩි නම් විතරක් මකලා දාන්න ඉරිකැලි. එහෙම නැත්තම් මකන්න එපා. මම මේ මෙච්චරක් විතර මකන්න ඔය මකන්න ඕනෙත් නැහැ.
ඒක මැකුවා කියලා ලකුණු අඩු වැඩි මේ වීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ දෙක යා කරනවා. ඔය දෙක හම්බෙන තැනට දාන්නලු අකුරක් ඕ කියලා. දැන් කියනවා O වල ඉඳන් A ට B ට C ට තියෙන දුර ගැන මොකද්ද කියන්න පුළුවන් කියලා. ඔන්න බලන්න මම ඒක මෙහෙම කරනවා. කව කට්ටේ තුඩ O වල තියලා right A ට තියෙන දුර මම හදා ගන්නම් ඉස්සල්ලාම. කව කට්ටේ තුඩ මම O වල තියලා right A ට තියෙන දුර කොච්චරද කියලා මෙන්න මේකට මැන ගන්නවා. දැන් ඔයා එකින් එක්කිනාට වෙනස්. මගේ උත්තරේ ඔයාලා කාටවත් එන්නේ නැති වෙයි. මගේ එනවා සෙන්ටිමීටර් 8.5. ඊට පස්සේ C වලට ගිහිල්ලා බලනවා. ඒත් 8.5යි. ඊළඟට ඔතන නෙමෙයි තියන්නේ මේ මෙතන right මේ O වලනේ තියන්නේ. right මේ තියෙන්නේ මගේ 7.5ක් එනවා. C ටත් බලනවා ඒත් 7.5යි. B ටත් බලනවා ඒත් 7.5යි. ඒ කියන්නේ අපිට ඕනි නම් මේක අඳින්න එපා. අඳින්න කියලා නෑනේ. හරියටම ඇන්දොන් මේ විදිහට වෘත්තයක් එනවා. ඔන්නම වෘත්තයක් එනවා නම් හරියටම ඔයාලගේ නිර්මාණය හරියටම හරි. එතකොට A වලිනුයි B වලිනුයි C වලිනුයි යන්නේ. නිකන් බලන්න ලාවට කව කට්ටේ තුඩ තියලා යනවද කියලා. යනවා නම් අත උස්සන්න වෘත්තයක් එනවා නම් අත උස්සන්න කාගේ දෙන්නේ කියලා බලමු. අඳින්න එපා. එනවා නම් විහාරා ඉන්නවා එතන තෙවන්සා ඉන්නවා රිෂ්ින් ඉන්නවා ජනිදු ඉන්නවා දුලක්ෂිකෙත් දැන් හරි 5ක් ඉන්නවා. අනිත් කට්ටියත් ඉක්මනට හදලා අත උස්සන්න. දහම් දිගේ හරි අත උස්සම් ඉන්න අත උස්සම් ඉන්න දහම් දිගෙත් හරි මාලීෂාගෙත් හරි ඊළඟට කවීෂාගෙත් හරි හිරුනිගෙත් හරි මතීෂගෙත් හරි ජනිදුගෙත් හරි අනිත් අය මොකක් හරි ගැටලුවක් ආව නම් කියන්න අනිත් අය ඔහොම අනිත් අතපාත් දාන්න එපා නදුන්ගෙත් හරි අසිත මොකෝ තත්ත්වේ අසිත දුලංගා කාවින්දි ලංකේෂි ඔනෙලි වගීෂ රශ්මික මොකද උනේ කාවින්දිගෙත් හරි ලංකේෂි හැදුවද හරිද ඔනෙලිගෙත් දැන් හරි තව ඉන්නවා එතකොට අසිත ඉන්නවා දුලංගා ඉන්නවා කාවින්දි හරිනේ ලංකේෂි වගීෂයි හතර දෙනෙක් ඉන්නවා මොකද උනේ හතර දෙනා ගැටලුවක් තියෙනවා නම් අහන්නකෝ මගේ හරි අසිතගේ හරි තව තුන් දෙනෙක් ඉන්නවා අපි ඒක ඔක්කොම හතර ගයිමු ලංකේෂිගෙත් හරි තව දෙන්නයි අපි වගීෂයි දුලංගාගෙත් හරි වගීෂ වාගේ මොකද උනේ මං කිව්වේද කොල්ල දැන් හදන්න කියලානේ දැන් හැදුවේ නැද්ද තාම වගීෂ මං දැන් කිව්වේ දැන් හදන්න කියලා හැදුවේ නැද්ද අනේ බා ඉක්මනට අරගෙන අඬ ගන්න හරි කරපු පීවර ටික මතකයිනේ දැන් මාත් එක කරමු කියලා මම විනාඩි දෙකකුත් දුන්නා ඒත් කරලා නැහැ ඊට පස්සේ දැන් මාත් එක කරමු කියලා කිව්වනේ right මේ වෘත්තයට අපි ඔක 11 වසරේදී කියනවා ඔකට පරිවෘත්තය කියලා. හරි 11 වසරේදී කියනවා මේ වෘත්තයට පරිවෘත්තය කියලා. අපි 11 වසරේදී ඔක ඉගෙන ගන්නවා. පරිවෘත්තය. right එහෙනම් අපි යනවා 8 වෙනි ගානට. හොඳයි හැමෝම හදලා තියෙනවා එකම එක ගෝල්ලෙත් තමයි මට මග ඇරුනේ. යාට සිග්නල් වල පොඩි ගැටලුවක් කියලා කියනවා. right එහෙනම් අපි යමු අංක 8 8 වෙනි ගාන වගේ එකක් අපි ගිය සතියේ කරා. right මෙන්න 8. KL නම් සරල රේඛා ඛණ්ඩය අඳින්න. right සරල රේඛා ඛණ්ඩයක් අඳින්නලු. හරි. මෙන්න සරල රේඛා ඛණ්ඩයක් අපිට අඳින්න පුළුවන් නිකම්ම මේ විදිහට අඳින්න. right. ඔන්න සරල රේඛා ඛණ්ඩයක් නැන්දා. ඒකේ දිගක් ගැන කියන්නේ නැහනේ. එතකොට KL KL එම සරල රේඛා ඛණ්ඩයට සෙන්ටිමීටර් 2.5ක් දුරින් පිහිටි එම සරල රේඛා ඛණ්ඩයට සෙන්ටිමීටර් 2.5ක් දුරින් පිහිටි ලක්ෂයක පතේ නිර්මාණය කරන්න. මොකද්ද දරුවනේ සෙන්ටිමීටර් 2.5 දුරින් යන පතය?
රේඛා පිහිටි සමාන්තර රේඛා යුගල අන්න හරි. රේඛාවකට සමදුරින් කියන්නේ එක රේඛාවකට සමදුරින් කියන්නේ මොකද්ද වෙන්නේ? සෙන්ටිමීටර් 2.5ක් නම් මේ විදිහට උඩිනුත් යන්න පුළුවන් යටිනුත් යන්න පුළුවන්. මෙන්න මේකට සමාන්තර වන රේඛා දෙකක්. ඔයාලට මතක ඇති ඔය නිර්මාණ අපි ගිය සතියේ කරා. නේද? ගිය සතියේ 4 වෙනියට කරේ ඔන්න ඕක. ලම්බ දෙකක් අඳින්න කියලා මම කිව්වා. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඔන්න මාත් එක try එකක් දාන්න. හරි කව කටු ඕන වෙනවා. කව කට්ට නැතුව ඉතින් මුකුත් කරන්න බෑ. මේකේ ලක්ෂයක් ලකුණු කර ගන්නවා මේ වෘත්ත මේ රේඛාව මත කොහේ හරි තැනක. මම මෙතන ලකුණු කරන්න රතු පාටින්. හරි. ඔතන කව කටුවේ තුඩ තියලා දුර අඩු කරලා දෙපැත්තෙන් ඡාප දෙකක් කපන්න. මෙහෙමුයි මේ පැත්තෙනුයි. සමහරට අර K එක එහා පැත්තෙන් යයි. කමක් නැහැ. එතකොට මේ රේඛාවල දික් කරගන්න. කඩිරකින්. right? මේ විදිහට මේ පැත්තෙනුයි මේ පැත්තෙනුයි ඡාප දෙකක් ගහගන්න. හරි? මෙහෙන් එකයි මෙහෙන් එකයි. අග්ගල ගහගන්න මාත් එක්ක කරපු නැති අය. හරි? ඊට පස්සේ දුර වැඩි කරන්න. දුර චුට්ටක් වැඩි කරලා ඔය තිතට උඩ පැත්තෙනුයි ඔය තිතට යට පැත්තෙනුයි මේ වගේ ගහගන්න ආපහු ඡාප දෙකක්. එහා පැත්තේ ඉඳලා ඔය වැඩේම කරන්න. තිතට යට පැත්තෙනුයි උඩිනුයි ඔය වගේ ඡාප දෙකක් ගහගන්න. හරි? දැන් මොකද කරන්නේ? ඔක යා කරමු. ඔක ටිකක් දිගට ඔහොම යා කරන්න. right? හරිනේ. ඊට පස්සේ තවත් ඔයගේ රේඛාවක් අපි ගහ ගන්නවා. තවත් ඔය වැඩේම කරනවා. මෙන්න මම මේ හරිය ලක්ෂයක් ලකුණු කරන්නම්. මෙන්න මේ කොළ පාටින්. හරි? ඔන්න කොළ පාටින් ලක්ෂයක් ලකුණු කරා. කව කට්ටුවේ තුඩ අරන් යනවා ඒ කොළ කව කට්ටක් ගියන්නේ. right? කව කට්ටේ තුඩේ කොළ පාට ලක්ෂයට අරන් ගිහලා දුර අඩු කරලා දෙපැත්තෙන් අර කලින් කරා වගේ මෙහෙම ඡාප දෙකක් ගහනවා. මේ පැත්තෙන් එකයි අනිත් පැත්තෙන් එකයි. අර එහා පැත්තට කරපු වැඩේම. මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි. right? ඊට පස්සේ මෙන්න මෙතන කව කටුවේ තුඩ තියලා දුර චුට්ටක් වැඩි කරලා තිතට උඩින් ඡාපයක් කපන්න තිතට යටින් ඡාපයක් කපන්න. අපි තිත කියන්නේ ලක්ෂයක් කියලා කියන්නේ. ඒ විදිහටම මේ කොළ පාට තැන තියලා අර උඩින් කැපෙන විදිහටයි යටින් කැපෙන විදිහටයි ආපහු ඡාප දෙකක් කපන්න. right. දැන් මෙන්න මේක යා කරන්න. යා කරපුවාම එනවා ලම්බක දෙකක්. ඔය ලම්බක දෙකක් එන්නේ. හරි? දැන් මට ඕනි මොකද්ද? ලම්බ දුර සෙන්ටිමීටර් 2.5ක් වන පතය. right? දැන් මේක නෙමෙයි මට ඕනේ. හරියටම 2.5ක් දුරින් පතය. එහෙනම් මම කරන්නේ ආපහු කව කටුවට සෙන්ටිමීටර් 2.5ක් ගන්නවා. අඩි රූල තියලා. right? මගේ 2.5 ගන්න පුළුවන් ඒක දැන් නෑ බලමු. මොකද මේක එච්චර චූටි ගන්න පුළුවන් ඒක දැන් නෑ. හරි කමන්නේ මගේ 2.6යි එන්නේ කමන්නේ 5යි කියලා හිතන්නකෝ right 2.5ක් අරගෙන උඩ පැත්තෙන් ඡාපයක් කපන්න ඔන්න එක මම කළු පාටින් කපනවා 2.5ක් මං ගාව තියෙන්නේ right ඔන්න එකක් කැපුවා ඒ දුරම අරගෙන පල්ලෙහා පැත්තෙන් කපාන්න දැන් අර ඡාප ගොඩේ වදින්නේ කමක් නැහැ හැබැයි ඔයාලා හරියට ඒ ගහපු තැන මතක තියාගන්න දැන් මම ගත්තේ ඔතන ඉඳන් 2.5 ඊට පස්සේ ඔය දුරම අරගෙන මේ කොළ පාට රේඛාවටත් ඔය වැඩේම කරන්න. පල්ලෙහෙන් 2.5යි උඩින් 2.5යි. ඊට පස්සේ ඔය රේඛාව යා කරන්න. අන්න එනවා සමාන්තර රේඛා එකක් ආවා පල්ලෙහෙන් ඉන්නත් ඔය වැඩේම කරන්න. ඔන්න සමාන්තර රේඛා දෙක. එතකොට මෙන්න මේ දුර සෙන්ටිමීටර් 2.5යි. right කරපු අත උස්සන්න බලන්න මේක කරපු අය දැන් පහක් හරි විහාරා මලීෂා තෙවන්සා දුලක්ෂී දහම්දි රිෂින් හිරුනි වගීෂ දුලංගා ඊළඟ නදුන් ඔනෙලි කාවින්දි රශ්මික හරි 13ක් හදලා තියෙනවා 14යි
ජනිදුත් හරි ලංකේෂිත් හරි right 17යි good හරිනේ එහෙනම් ඔන්න ඒ ගානත් හරි අපි ඊළඟට දැන් අපි ඔක්කොම ගණන නැතුව ඉතුරු ටික ඊට පස්සේ ඊළඟ දවසේ ආයෙ කරමුනේ චූට්ටක් ඉන්න බලන්න දැන් මොකද කරන්න කියලා බලමු අපි දැන් ඊළඟට අපිට තියෙන ත්‍රිකෝණ නිර්මාණය හරි අපි ඊළඟ ගණන් ටික අපි තව එකක් තෝරගමු මෙන්න මේ අඳින්න තියෙනවා 60 90 120 අන්න ඒ ටික කරමු 10 වෙනි ගාන හරි අපි 10 වෙනි ගානත් කරමු මොකද 10 වෙනි එක ඕන වෙනවා right මෙන්න 10 වෙනි එක කෝණමාන භාවිතයෙන් පහත දැක්වෙන කෝණ අඳින්න ඒවායේ කෝණ සමච්ඡේදක නිර්මාණය කරන්න එහෙනම් කෝණමානය තියලා තමයි 60 අඳින්න ඕනි අපි බලමු කෝණමානය තියලා කොහොමද 60 අඳින්නේ කියලා ඒක නම් ඉතින් මහා දෙයක් නෑ නේද රේඛාවක් ගැහුවා right මට 60 අඳින්න පුළුවන් පැති දෙකක් තියෙනවා හරි එකක් තමයි මේ මුල්ලෙන් 60 අඳින්නත් පුළුවන් ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙන්න ඔන්න ඔහොම වෙන්න 60 අඳින්නත් පුළුවන් එහා මුල්ලෙන් අඳින්න පුළුවන් ඕනි නම් එතකොට කොහොමද මම මේ පැත්තට අරන් යනවා right මම 60 අඳින්නකෝ මේ මුල්ලෙන් එතකොට 60 අඳින්නේ දැන් මේ කළු පාට ඉර තියෙන්නේ මේ පැත්තේනේ ඒ පැත්තේ ඉඳන් අපි ඒ කියන්නේ වාමාවර්තව ගණන් කරන් එනවා අංශක 60 එතකොට වාමාවර්තව අපි ගණන් කරපුවාම මේ තියෙන්නේ 0 10 20 30 40 50 60 බේන් 60 පේනවනේ හරියටම 60 එතකොට එන්න ඕනේ සුළු කෝණයක්. කව කටුවේ තුඩ තියලා තියෙන විදිය බලන්න. right ඔහොමයි එන්නේ. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? ඔන්න මම දැන් 60 ඇඳා ඊට පස්සේ මේකේ කෝණ සමච්ඡේදකේ අඳින්න ඕනි. ඒක අඳින්නේ මෙහෙමයි. භාගයට වඩා වැඩි දුරක් අරගෙන right භාගයට වඩා වැඩි දුරක් අරගෙන මෙහෙම ඡාපයක් ගහනවා. ඊට පස්සේ ওই ඡාපය වදින තැන් දෙකේ කව කට්ටේ තුඩ තියලා ඉස්සරහා පැත්තෙන් ආයෙ මෙහෙම ඡාපෙකුයි උඩ පැත්තේ ඉඳන් ආයෙ එහෙම ඡාපෙකුයි කැපෙන විදිහට කපනවා. right දැක්කනේ කරපු වැඩේ. ඊළඟට මෙන්න මේ කොළ පාට ඉර තමයි කෝණ සමච්ඡේදකය. ඒ තියෙන්නේ හරි මැදින් යන්නේ ඔන්න ඕක. ඒ කෝණමානෙන් කරන්න තියෙන නිසා හරි එහෙනම් 90 මම මේ පැත්තෙන් අඳින්නම් කව ඉස්සල්ලාම මෙහෙම සරල රේඛාවක් ගහ ගන්නවා ඊළඟට මට ඕනේ අංශක 90 කෝණමානය මම මේ පැත්තේ තියලා 90 මම ගණන් කරන්නේ මෙහෙම ගණන් කරන්නේ right මේ බලන්න මේ පැත්තේ ඉන්නවා 10 20 30 40 50 60 70 80 90 නම් කොහෙන් ගණන් කරත් එකයි right ඔන්න 90 ඊට පස්සේ මොකද කරන්නේ අර කතන්දරීම තමයි කෝණමානයේ මුල් අරන් යනවා මෙතනට අරන් ගිහිල්ලා කලින් වගේම ගහනවා ඡාපයක් ඊට පස්සේ මොකද කරන්නේ ওই ගහනකොට ගොඩාක් දිග ගන්න එපා ගොඩාක් පුළුවන් තරම් ළඟට ගන්න හරි දිගට ගත්තාම මේ කැතයි ලොකු රූපේ ලොකු වෙනවා ඊට පස්සේ දුර ටිකක් වැඩි කරන්න මෙහෙන් ඡාපයක් කපන්න ඊළඟට මේ කැපෙන තැන තියලා ආයි ඡාපයක් කපන්න ඊට පස්සේ ඔක යා කරන්න අන්න එනවා හරියටම 45 සර් කෝණමානෙන් මැනලම්ද කරන්න ඕනේ ඔව් මේක ඉතින් කියන්නේ කෝණමානය භාවිතයෙන් කියලානේ නැත්තම් නැතුණට කමන්නේ ඔයා නිර්මාණය කරානේ ඔව් සර් ලම්බ සමච්ඡේදය ඔව් මම දැන් නිර්මාණය කරන විදිහ තමයි දැන් ඊළඟට කියලා දෙන්න යන්නේ එතකොට ගැටලුවක් නැහැ ඒක මේ දහම්බේ right 120 අපි බලමු හරි 120 එකත් කෝණමානයන්නේ right 120 අඳින්නේ මේ විදිහට ඉස්සලා රේඛාවක් ගහගන්න රේඛාවක් ගහලා මොකද කරන්න ඕනේ කෝණමානය තියන්න මම මේ මුල්ලේ තියන්නම් එතකොට 120 කියන්නේ අපි දන්නවා මහා කෝණයක් එහෙනම් මෙතන ඉඳන් මෙහෙම 0 10 20 30 40 50 60 70 80 90 100 120 මේ තියෙන්නේ ඔන්න ඔහොම ගණන් කරන් එන්න ඕනේ
මම ඇඳලා තියෙන එක බලන්න. හරි. right. ඔය විදිහට 120 එනවා. දැන් මම මොකද කරන්නේ? මෙයා පැත්තකින් තියලා ආපහු ගන්නවා මේ තියෙන කවකටුව අරගෙන පොඩි දුරක් ගන්න. ලොකු දුරක් ගන්න යන්න එපා. දැන් මම මේක ටිකක් දුර වැඩි කරගන්නේ මොකද දන්නවද? මේ මයි කවකටුව මීට වඩා මේ ගන්න බෑ. ඔය. ඒක නිසා තමයි මම ගන්නෙ මේ ඔයාලා පොඩි දුරක් ගන්න. right. ඔය විදිහට චාපයක් ගහ ගන්න. ඊට පස්සේ දුර වැඩි කරලා මෙන්න මෙතන කවකටුවේ තුඩ තියලා මෙන්න මේ ඉස්සරහා පැත්තෙන් ආයෙ චාපයක් ගහ ගන්න. ඒ දුරම අරගෙන මෙතන තියලා තා පාරක් චාපයක් ගහ ගන්න. දැන් ඕක යා කරන්න. අන්න එතකොට හරියටම අංශක 60ක් එයි. කෝණමානෙ තියලා බලන්න දැන් මේකේ 60 60 එන්න ඕනේ සමානව. හරි 60 60 එන්න ඕනේ. මේකේ දෙපැත්තම 45 ගාන එන්න ඕනේ. මේකේ දෙපැත්තම 30 ගාන එන්න ඕනේ. එහෙම ඇවිල්ලා තියෙනවා නම් හරි. right හරිනේ. එහෙනම් අපි දැන් අද කොටසට යමු. හරි. දැන් අපි බලන්න ඕනේ ඔයාලට ටිකක් මතකද කියලා බලමු මේ කෝණ නිර්මාණය. කෝණ නිර්මාණය කරාට පස්සේ අපිට මේ ත්‍රිකෝණ නිර්මාණය කියන එක එච්චර අමාරු නෑ. හරියට මේ කෝණ ටික දැන් අපි දැනගන්න ඕනේ කොහොමද කරන්න කියලා. හරි. right. එහෙනම් අපි බලමු මේක අපි කරලා තියෙනවා 9 පන්තියේ. නමුත් දැන් ඉතින් 9 පන්තියේ කොයි කාලෙද නේද? right. එහෙනම් අපි බලමු කෝණ නිර්මාණය කරන්නේ කොහොමද කියලා. හරි. ඒ කියන්නේ කව කටුව භාවිතා කරලා කෝණමානය භාවිතා කරන්නේ නැතුව කෝණ කොහොමද නිර්මාණය කරන්න කියලා බලමු. හොඳට මතක තියාගන්න මේ වගේ ගානකදී ඔයාලට ලකුණු මං කලින් ගිය සතියේදී කිව්වා ලකුණු 10ක ප්‍රශ්නයක් එනවා. ඒත් එක්කම මේ පත කියන කොටස සම්බන්ධ කරලා ලකුණු දෙකක කොටසක් එනවා. එතකොට සම්පූර්ණ ලකුණු 12ක් විතර ගන්න පුළුවන්. right. එහෙනම් ලියාගමු අනුමාත්‍රිකාවක් අපි හැමෝම කෝණ නිර්මාණය. කෝණ නිර්මාණය. මේක මේ කරලා තියෙන්නේ මතක නැති හින්දා තමයි මම මේ කරන්නේ. හරි. අපි පළවෙනියට බලන්න යන්නේ අංශක 60. right. හරි අංශක 60 කෝණයක් නිර්මාණය කරන්න අපි භාවිතා කරනවා පොඩි මූල ධර්මයක්. ඒක තමයි අපි දන්නවා පාද තුනම සමාන නම් සමපාද ත්‍රිකෝණයක් වුණොත් මේ පාද තුන සමාන වෙච්ච ගමන්ම කෝණ තුනම අනිවාර්යයෙන්ම සමාන වෙනවා. එතකොට එක කෝණයක් අංශක 60ක් වෙනවා. එහෙනම් අපි ඔන්න ඔය කියන සම්බන්ධය තමයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ අපි පොඩි සමපාද ත්‍රිකෝණයක් අඳිනවා. හරි right. මාත් එක්කම කරමු. ඉස්සෙල්ලා මෙහෙම රේඛාවක් ගහගන්න. මෙහෙම රේඛාවක් ගහගන්න. උඩට පොඩ්ඩක් ඉඩ තියලා. ඔහොම රේඛාවක් ගහගන්න. ඊළඟට කවකටුව අරගෙන මම රේඛාව ඕනනම් AB BA කියලා නම් කරන්නම්. මෙතන B මෙතන A කියලා නම් කරන්න. මට මේ විස්තර කරන්න පහසුවට right. දැන් කවකටුවේ තුඩ අරගෙන A වල තියන්න. කවකටුවේ තුඩ අරගෙන A වල තියන්න. දුර පුළුවන් තරම් අඩු කරගන්න. right. පොඩි දුරක් අරගෙන මෙන්න මෙහෙම මේ බලන්න A වල කවකටුවේ තුඩ තියලා මෙන්න මෙහෙම චාපයක් ගහ ගන්න. ටිකක් එක ලොකුවට ගහන්න. 90ක් වට කාලක් විතර එනකම් ගහ ගන්න. ඒක කමක් නැහැ. ඊට පස්සේ ඒ දුරම අරගෙන දුර නම් වෙනස් වෙන්න දෙන්න එපා. දැන් වල කවකට්ට අර මුදුනෙන් අල්ල ගන්න. හරි. මුදුනෙන් අල්ල ගන්න ඕනේ දුර වෙනස් වෙන්න දෙන්නේ නැතුව කවකටුව අරන් එන්න මෙන්න මේ කැපෙන තැනට. මේ ලක්ෂයට අරන් එන්න. දැන් ඉතලා ඒ වල තියලානේ මෙහෙම චාපය ගැහුවේ. ඊට පස්සේ කවකටුව තුඩ මෙන්න මෙතනට අරන් එන්න. right.
අරන් ඇවිල්ලා මේ විදිහට ආයි චාපයක් ගහන්න. ඒක ලොකුවට ගහන්න යන්න එපා. ඔයාලා නිකන් බලන්න කවකටුව කරකවලා මේක හරියටම ඒ වලින් යනවාද කියලා මේ ඒ වලින් යන්න ඕනේ. එහෙම නැත්නම් දුර වෙනස් වෙලා. දැන් එතකොට මෙතන තියෙනවා මේ මම මේ රතු පාටින් පෙන්නන මේ දුරයි මෙතන ඉඳන් මෙතනට තියෙන දුරයි මෙතන ඉඳන් මෙතනට තියෙන දුරයි සමානයි. ඒතර මෙතන හැදෙනවා පොඩි සමපාද ත්‍රිකෝණයක්. ඒ කියන්නේ මේකේ එක කෝණයක් එතකොට අංශක 60ක් වෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? මෙන්න මේ A වල තියලා මේ ඡාපය හරියටම මැදින් කැපෙන විදිහට මේක යා කරන්න. අන්න කෝණය 60යි. ඊට පස්සේ ෂුවර් නැත්තම් කෝණමානය ගෙනල්ලා මැනලා බලන්න 60 එනවද කියලා. රයිට් මේ බලන්න. මෙන්න මගේ කෝණමානය. හරි. ඔන්න කෝණමානය මෙහෙම ගෙනල්ලා තියෙනවා. එතකොට අංශක 60ක් එනවා. සමහරට ඔක 59ක් එයි, සමහර අයගේ 61ක් එයි. ඒක කමක් නැහැ. මේ දැන් මේ නිර්මාණ දෝෂ එකක් එහෙම වුණාට කමක් නැහැ. හැබැයි කාගේවත් දෙකක් විතර වෙනස් වෙන්න බෑ. ඒක ලකුණක් කපනවා. රයිට්. කාගේද මේක හරියටම 60 කරගන්න පුළුවන් උනේ අත උස්සන්න බලන්න. 60 හදා ගන්න පුළුවන් උනායි. අත උස්සම් ඉන්න. මට මේ ඔක්කොම හදනකම්. right ආයෙත් මම පොඩ්ඩක් පෙන්නන්න මේ බලන්න ආයෙත් පොඩ්ඩක් පෙන්නන්න කියනවා දෙන්නෙක් විතර right සමහර අය හරියටම හැටල් මේ බලන්න ඕනේ මම ආපහු පෙන්නනවා right ඉස්සරලා මම කිව්වේ මේ වගේ රේඛාවක් ගහන්න කියලා ඊළඟට මම කිව්වා කව කට්ටේ තුඩ පුළුවන් තරම් අඩු කරලා right කව කට්ටේ තුඩ පුළුවන් තරම් අඩු කරලා ඒ වල තියලා මෙන්න මෙහෙම ලොකු ඡාපයක් ගහ ගන්න. ඊට පස්සේ දුර වෙනස් වෙන්න දෙන්න එපා. ඒ දුරම අරගෙන මේ ගහපු ඡාපය ගාවට අරන් යන්න. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මෙන්න මෙහෙම ආපහු ඡාපයක් කපන්න අර කලින් ඉර කැපෙන විදිහට. එතන කපනකොට නිකන් බලන්න ඒට තියලා හරියටම ඒ වලිනුත් යනවද කියලා. යනවනම් හරි. මෙතන තියලා කපන්න. හරිනේ. ඊට පස්සේ ඒ ලක්ෂයයි මෙන්න මේකයි යා කරන්න ඔහම හරියටම මුදුනට එතකොට එනවා අංශක 60 කෝණයක් පොඩිවට පැන්සලෙන් ලියන්න මේක ඇතුලේ අංශක 60යි කියලා. ඒක ලිව්වේ නෑ කියලා ගැටලුවක් නෑ. 60යි කියලා ඔහම ලියන්න. right. එහෙනම් අපි දැන් මොකද කරන්න යන්නේ? ඊළඟට කරනවා අපි ඔහම අත උස්සන් ඉන්නකො පොඩ්ඩක්. හරි අය? අසිත ඔයාගේ හරිද? ජනිදු හරිද ඒක දැන්? රශිනි රිෂින් වගීෂ හරිද? සර් ඔව් හරිද ඔයාගේ මේක ඇඳන්නේ නේ? නෑ සර් මට මේ සිග්නල් නැති වෙලා කඩනවා ඒකින්ද මම දන්නේ රයිට්. අපි මේ 60 අඳින්න යන්නේ මේක මත පුළුවන් නේද අඳින්න? මතකද ආයි කියලා දෙන්නද? හරි සර් ඒක දන්නේ. රයිට් හරි good. එතකොට ඔක්කොගෙම හරි ඒක නේ. වගීෂ වගීෂ හරිද ඔයා? right හරි. එහෙනම් දැන් අපි ආපහු දැන් මොකද කරන්න යන්නේ? මේක දෙකට බෙදුවොත් කීයද එන්නේ? 60 හරියටම දෙකට බෙදුවොත් එන්නේ අංශක 30. අපි බලමු එහෙනම් 30 කොහොමද කරන්න කියලා. right. එහෙනම් ලියාගමු දෙවෙනි එක්කෙනා අංශක 30 නිර්මාණය. right. එහෙනම් ඉක්මනට 60 අඳින්න හැමෝම. ඉක්මනට 60 අඳින්න. දැන් 60 අඳින්න කියලා දුන්නානේ. මේ විදිහට ගැහුවා රේඛාවක්. කව කටුව ගත්තා. රේඛාව මුල කව කටුවේ තුඩ තියලා කැමති දුරක් අරගෙන දුර පුළුවන් තරම් අඩු කරන්න. අඩු දුරක් අරගෙන මෙහෙම ඡාපයක් කපන්න. ඊට පස්සේ මෙතන තියලා එකක් කපන්න. දැන් ඊළඟට ගහන ඉර කඩ ඉරකින් ගැහුවොත් හොඳයි. මොකද ඒක අපිට එච්චර වැඩක් නැහැනේ. මේක ඉතින් මට කඩ ඉරි ගහන එක පොඩි අවුලක් තියෙනවා. මම ඒකින්ද ඉර මෙහෙම ගහලා මකලා දාන්න. මට මේ කඩ ඉරි ගහන්න බෑ. මොකද ඒක අපිට අනවශ්‍ය රේඛාවක් නේ. ඒකයි මම මේ කඩ ඉරි ගහන්නේ.
right ඒක මට වැඩක් නැහැ. ඒක මට උදව්වට විතරයි ඕන වෙන්නේ. එතකොට දැන් මෙතන කෝණමානිය තියලා බලන්න හරිද කියලා. හරි. ඔතන 60 තිබ්බොත් ලේසි. නැත්තම් ආයෙ හදන්න මේ හරියටම 60 එන්න ඕනේ. නැත්තම් ඕක ආයෙ දෙකට බෙදුනොත් 30 එන්නේ නැහනේ. right. ඊළඟට දැන් බලා ගන්න. දැන් අපි කරන්නේ කව කටුවේ තුඩ අරගෙන මෙන්න මේ මම රතු පාටින් ලකුණු කරන තැන් දෙකේ තියලා මේ තියෙන්නේ. මෙතනයි තියලා මේ ඉස්සරහින් චාප දෙකක් කපන්න. මෙතන සහ මෙන්න මේ චාප කෑල්ල දෙකේ. ඔය මන් ඩොට් එක තියන්නේ. ආන් ඒ තැන් දෙකේ කව කට්ටේ තුඩ තියලා ඉස්සරහා පැත්තෙන් චාප දෙකක් කපමු. right ඔන්න මම මේ වැඩේ කරන්න යන්නේ. මම ඒක අඳින්න නිල් පාටින්. ඔන්න මම දුරක් ගත්තා. මේ විදිහට ඉස්සරහින් ලකුණු කරා. අර දුරම ඕනේ නෑ. දුර වෙනස් වුණාට කවන්නේ නෑ මෙතනදී. හැබැයි දැන් දුර ආය වෙනස් වෙන්න දෙන්න එපා. ඔය ගන්න දුරම මෙතනට තියෙන්නත් ඕනේ. අර කලින් ගත්ත දුරම කියලා නීතියක් නෑ. ඊට පස්සේ දැන් ඔය ගත්ත දුරම අරගෙන ආපහු මේක ඔය විදිහට කපන්න. right දැන් බලන්න මේක යා කරලා දැන් මේක තදට අඳින්න. ඕක තදට ඇඳලා බලන්න කෝණමානය ගෙනල්ලා අනිවාර්යයෙන්ම කෝණමානය මනින්න. නැත්තම් එහෙම ලොකු විනාශයක් වෙනවනේ අපරාධේ ලකුණු නැති වෙනවනේ. right කෝණමානය මැනලා බලන්න. ඔන්න මගේ කෝණමානය බලන්න හරියටම අංශක 30ක් තියෙනවා. තේරෙනව නෙමෙයි? හරියටම 30යි මෙතන හරියටම 60යි. එතකොට 30යි කියලා චූටියට මෙතන ලියන්න. හරි ඉක්මන් කරමු. මට තව ඊළඟ ත්‍රිකෝණ නිර්මාණය කරන්න තියෙනවා. තව මට කියලා දෙන්න තියෙනවා 30 හරිනේ. ඊළඟට 90යි 45යි 120යි. තව තුනක් තියෙනවා. ඊළඟට ත්‍රිකෝණයක් නිර්මාණය කරන්නත් ඕනි. තව විනාඩි 20ක් තියෙනවා. right කරපු අත උස්සන්න මැනලා හරියටම 30 ආපු අය. මැනලා හරියටම 30 ආපු අය අත උස්සන්න. right 10යි 11යි 12යි 14යි. තව ඉන්නවා 5 දෙනෙක්. තව ඉන්නවා 4ක්. රශිනි මලීෂා වගීෂ හරිද? රශිනිත් හරි. මලීෂා හරි good right ඒක හරිනේ. දැන් හැමෝම ඔන්න ඒකත් පුළුවන්. right අපි යනවා එහෙනම් තුන්වෙනි එකට. ලියාගමු තුන්වෙනි නිර්මාණය අංශක 90 නිර්මාණය. හරි තුන්වෙනි එක අංශක 90. 90 අපිට ලේසි. අපි දන්නවා ඒක අපි ලේසි ක්‍රමයෙන් කරමු. අපිට මෙහෙම කරන්න පුළුවන්. මේ බලන්න. අපි දන්නවා ලම්බයක් නිර්මාණය කරන්න දන්නවනේ. මෙහෙම රේඛාවක් ගහලා හිතන්න මට මෙතනින් අංශක 90 අඳින්න ඕනි කියලා. එතකොට මම කරන්නේ මේ පැත්තට කඩ ඉරක් අරගෙන කව කටුවේ මෙහෙම පැත්තෙන් අර නිකන් දෙපැත්තෙන් චාප දෙකක් කපනවා. ඊට පස්සේ දුර වැඩි කරලා මෙහෙම උඩින් කපලා මේක යා කරනවා. අන්න අංශක 90 එනවා. එහෙම නැත්නම් මට මෙහෙම කරන්න පුළුවන්. මේ විදිහට මම 60 කෝණ දෙකක් ගහනවා. එතකොට මෙතනට 60යි මෙතනට 60යි. එතකොට මම මොකද කරන්න ඕනේ? 60ට 30ක් එකතු වුණොනේ 90 එන්නේ. එතකොට මේ දෙවෙනි 60 තියෙනවනේ. ඒ දෙවෙනි 60 මම මේ රතු පාටින් පෙන්නන තැන කව කටුවේ තුඩ තියලා මෙහෙම උඩින් චාපයක් කපලා යා කරනවා. එතකොට මේ චූටි කෝණේ 30යි. ලොකු කෝණේ 60යි. 90යි. ඒක ටිකක් අර ටිකක් පැටලි. මම දෙකම කියලා දෙන්නම්. හරි එහෙම කරන්නත් පුළුවන් අනිත් එකෙන් කරන්නත් පුළුවන්. හරි මට දැන් 90 අඳින්න ඕනේ. මම මෙහෙමයි කරන්නේ. ඉතලා රේඛාවක් ගහ ගන්නවා. හරි මම රේඛාවක් ගහගත්තා. මට ඕනි මෙතනින් 90 අඳින්න කියලා හිතා ගන්නකො. දැන් මේ රේඛාව මෙතනින් ඉවරයි. ඔතනින් 90 අඳින්න ඕන දරුවනේ මම මේ පැත්තෙන් ආපහු කඩ ඉරක් ගහ ගන්නවා. මොකද මේ පැත්තේ රේඛාව නැහැනේ. දැන් ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා කියලා හිතන්නකො මෙහි. එතකොට මම මේ පැත්තට රේඛාව ටිකක් කඩ ඉරකින් දික් කර ගන්නවා. දැන් මට ඕනේ තිත තියෙන තැනින් තමයි 90 අඳින්න ඕනේ. ඊට පස්සේ දැන් මාත් එක කරමු. කව කටුවේ තුඩ මෙන්න මේ තිත ගාව තියලා දුර පුළුවන් තරම් අඩු කරන්න. දුර පුළුවන් තරම් අඩු කරන්න. right අඩු කරලා මේ විදිහට චාප දෙකක් දෙපැත්තෙන් කපන්න. අපි අර සමාන්තර රේඛා නිර්මාණය කරද්දී ඔන්න ඔය වැඩේ කරා. චාප දෙකක් දෙපැත්තෙන් කපන්න.
හරි ඊට පස්සේ දුර ටිකක් වැඩි කරන්න වැඩි කරලා මෙන්න මේ රතු පාට කැපුණු ඡාප දෙක තියෙනවානේ ආන් ඒ දෙක ගාව තියලා මේ තිතට උඩ හරියෙන් කැපෙන විදිහටයි තිත කැපෙන විදිහට ඡාපයක් කපන්න යටින් ඕනේ නැහැ එහා පැත්තෙනුත් ওই වැඩේම කරන්න තිතේ ඉඳන් අර උඩ හරියෙන් කැපෙන විදිහට ඕම ඡාප දෙකක් කපන්න කපලා මේක යා කරලා බලන්න හරියටම අංශක 90ක් එනවා. තේරුම් නැත්නම් අත උස්සන්න මම ආපහු කියලා දෙන්නම්. හරි අය hands up කරන්න බලන්න. තේරුම් නැත්නම් මට මැසේජ් එකක් දාන්න. තේරුම් නැහැ කියලා මම ආයෙ දාන්නම්. right 12 දෙනෙක් දැන්ට හදලා තියෙනවා. 14යි good 15යි දුලක්ෂි හරිද මතීෂ දුලක්ෂි හරිද Hari sir. මතීෂ මතියා මොකද හරිද ඕ මතීෂ ඔයාගේ හරිද හරි right සිග්නල් නෑ වගේ හරිනේ right ඔන්න 90 මම ওই විදිහට නිර්මාණය කරා මම අනිත් විදියක් නිකන් කියලා දෙන්න බලන්නකෝ අනිත් විදිය කොහොමද කරන්නේ කියලා අර 90යි 60යි හරි මෙහෙමයි එකක් චුට්ටක් බලා ගන්නකෝ මේ විදිහට මම ඡාපයක් ගහලා මම ඉස්සෙල්ලාම 120ක් එන විදිහට අඳින්න යන්නේ එහෙනම් මෙතන කව කටුවේ තුඩ තියලා දුර ටිකක් අඩු කරලා 120ක් කියන්නේ අපි දන්නවා මහා කෝණයක්. එහෙනම් මම මෙතන මහා කෝණයක් අඳිනවා. ඔය විදිහට. ඊට පස්සේ මම මෙතන තියලා එක ඡාපයක් කපනවා. අපි දන්නවා එක ඡාපයක් කැපුවොත් එහෙම 60යි. ඔතනට 60යි. ඊට පස්සේ මෙතන කව කටුවේ තුඩ තියලා ආයි ඡාපයක් කපනවා. right? ඔතන ඡාපයක් ඔහොම කව කටුවේ තුඩ තියලා ආපහු කපනවා. දැන් එතකොට මම මේක කඩිරි වලින් ඇන්දොත් මේ කෝණය 60යි මෙතනට යනකොට 120යි right ඔතනට යනකොට එතකොට 120යි ඒක තේරෙනවනේ එතකොට මට දැන් මෙතන නම් 60 ඇවිල්ලා තියෙනවා මෙතන මට 60 ඇවිල්ලා තියෙනවා එතකොට මම තව ගන්න ඕනේ මෙන්න මෙතනත් දැන් 60ක් තියෙනවනේ ඒ 60 මම 30ක් ගන්න ඕනේ 30 කියන්නේ හරියටම 62ට මැදින් බෙදෙන රේඛාව එතකොට දෙකට මැදින් බෙදන්නේ නම් මම කරන්නේ කව කටුවේ තුඩ ඔන් ඔය රතු පාට අර කතිර තියෙන තැන තියලා උඩ පැත්තෙන් මෙහෙම ඡාප දෙකක් කපනවා. මේ පැත්තෙන් එකයි එහා පැත්තට ගිහිල්ලා ඔය වැඩේම කරනවා. right ඊට පස්සේ අන්න මට මේක යා කරපුවාම එනවා 90යි 30යි හරියටම එතකොට අතන 60යි අතන 30යි ඒ කියන්නේ අංශක 90 කෝණයක් එනවා. ඒක ටිකක් බරපතලයි නේද? නිර්මාණය ටිකක් ලොකු වැඩි. මේක තමයි ලේසි. ඔයාලා කැමති නම් ඕනනම් ඒකත් ඇඳ ගන්න. 90යි 30යි 90යි 90 දෙකක් නිර්මාණය මේ 60 දෙකක් නිර්මාණය කරන්න පුළුවන්. ඒතකොට 120යි දෙවෙනි 60 ඒක හරියට දෙකට බෙදෙනවා. right එතකොට 120 නම් ගැටලුවක් නැහැ නේ අපි දැන් බලමු 45 45 ගන්න කොහොමද කියන්න බලන්න 45 ගන්න ක්‍රමයක් ලේසි ක්‍රමයක් 92කට බෙදෙනවා. right මේ වගේම 90 අඳිනවා ආපහු සැරයක් නේද ආපහු සැරයක් 90 ඇඳලා 90 දෙකට බෙදෙනවා මෙහෙම ඡාපයක් කපලා ඒ තැන් දෙකේ තියලා කපනවා right හතරවෙනි එක එහෙනම් ලියා ගමු අපි හතරවෙනි එක අංශක 45 right ඉක්මනට අඳින්න 90ක් මට මෙතනින් 90 අඳින්න ඕනේ එහෙනම් මම දාන්න මොකද කරන්න ඕනේ අනිත් පැත්තට කඩිරි වල සපෝට් එක ගන්න වෙනවා මොකද මේ පැත්තේ රේඛාව නැහැනේ
ඒ කඩිරි අනිවාර්ය නෑ. ඔන්න මැද හරියෙන් අඳින්න පුළුවන්. නමුත් ඔක අපි අඳින්නේ රේඛාවක් අඳින්න දීලා මුල්ලකින්නේ. එතකොට සමහරවිට කඩිරි ගහන්න වෙනවා. රයිට්. එහෙනම් අපි 90 අඳිමු. දැන් 90 අඳින්න දන්නවනේ. මම ටක් ගාලා අඳින්නම්. මම ඒක කරන්නම් රෙඩ් වලින් 90 දුර අඩු කරා. මෙහෙන් කැපුවා. මෙහෙන් කැපුවා. ඊට පස්සේ දුර චුට්ටක් වැඩි කරා. ඩොට් එකට උඩ හරියෙන් කපනවා එකක්. එහා පැත්තට අරන් ගිහිල්ලා යටින් කපන්න ඕනේ නැහැ. මොකද ඩොට් එකක් තියලා තියෙනවනේ. මේ පැත්තෙන් තව එකක් කපනවා. එතකොට ඔන්න එනවා අංශක 90. ඒක මට වැඩක් නැති හින්දා මම ඒක කඩිරි වලින් දක්වනවා. කඩිරිම ඕනේ තද ඉරි වලින් උනත් ගැටලුවක් නැහැ. right. ඔන්න දැන් පොඩ්ඩක් බලන්නකෝ. දැන් චුට්ටක් බලන්න. දැන් මේක මම දෙකට බෙදන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා මේ කෝණයක්. දැන් තියෙන්නේ මෙහෙම 90 කෝණයක්. 90 කෝණේ දරුවනේ දෙකට බෙදනකොට වෙන්නේ මේ විදිහට අපි චාපයක් ගහලා මේ තැන් දෙකේ කව කට්ටේ තුඩ තියලා මෙහෙම ඉස්සරහින් කපනවා. ඒතකොට මෙහෙම චාපයක් ගහ ගන්න ඕනේ. තීන චාපේ ගන්න යන්න එපා. සමහර කට්ටිය මොකද දන්නවද කරන්නේ? ඔන්න හොඳට අහගන්න. මෙතනයි කෝණමානය තියලා මෙහෙනුයි කපනවා. ඒක වැරදි. එහෙම කරන්න යන්න එපා. අපි අලුතින් චාපයක් ඇඳ ගන්න ඕනි කියලා මතක තියාගන්න. 90ටම අපි මේ වගේ චාපයක් ගෙහුවේ නෑනේ. එහෙනම් මම කරන්නේ දුර අඩු කරලා මෙන්න මේ විදියට සම්පූර්ණ චාපයක් ඇඳ ගන්නවා. ඔන්නම සම්පූර්ණ චාපයක් ඇඳ ගන්නවා. right. දුර අඩු කරලා. ඊට පස්සේ දුර වැඩි කරලා මෙන්න මේ ඉස්සරහ පැත්තෙන් චාපයක් කපන්න මේ විදිහට බලන්න මම කව කට්ටේ දැන් තුඩ තියලා තියෙන තැන රතු පාට තැන නෙමෙයි අර කපපු චාපේ උඩ තියලා තියෙන්නේ. රතු පාට එකේ තියන්න එපා පටල ගන්න එපා. ඔයාලගේ නා රතු පාට නෙමෙයිනේ. ඔයාලගේ දෙකම පැන්සල් ඉරිනේ. එතකොට පැටලෙයි ඈ. කෝකද බංගාහුයි අරකද මේකද කියලා පැටලෙයි. right. ඔතන තියලා එකක් කපනවා. ඊට පස්සේ මේ කොළ පාට තැනට තමයි ආයෙත් යන්නේ. ආයෙ රතු පාට එකට යන්න එපා. රතු පාට එක ගැහුවේ අපිට 90ට උදව්වට විතරයි. දැන් 90 දෙකට බෙදන්නේ මම මේ කොළ පාට එකෙන්. එතකොට මෙන්න මෙතන තමයි තිත තියන්නේ. මේ උඩ එකේ නෙමෙයි මේ පල්ලෙහා එකේ. ඊට පස්සේ මේ විදිහට තව පාරක් කපලා මේක යා කරලා බලන්න හරියටම 45යි. කොණමානය අපි තියලා බලමු. right. මේ තියෙන්නේ ගින්දර වගේ. ඔය තියෙන්නේ බලන්න 45ම එන. right. අත උස්සන බලන්න අබුවයි. right. 7 දෙනෙක් හදලා තියෙනවා. 8යි 11යි 13යි තව ඉන්නවා මතීෂ ඉන්නවා නදුන් ඉන්නවා රශ්මික ඉන්නවා. නදුනුත් හරි. හරි very good. ඔක්කොම හදලා තියෙනවා. right හරිනේ. ඔන්න එහෙනම් අපි දැන් 60 අඳින්න ඉගෙන ගත්තා. 30 ඇඳා 90 ඇඳා ඊළඟට 45 ඇඳා 120 ඉස්සෙල්ලා අපි ඇඳන්නේ නේද අර 60 ඒවා දෙකක් ගහපුවාම 120යි. එහෙනම් අපි දැන් කොහොමද මේ ත්‍රිකෝණ නිර්මාණය කරන්න කියලා චුට්ටක් බලමු. හරි ත්‍රිකෝණ නිර්මාණය කරන්නේ කොහොමද කියලා බලමු. අපිට ලොකු වෙලාවක් නම් නැති වෙයි. ලබන සතියේත් මේක ටිකක් කරන්න වෙනවා. ලබන සතියේත් මේක ටිකක් තියෙනවා. අපි මේ අද ගණන් ගොඩක් කරන්නේ ඒකයි උනේ. හරි එහෙනම් ලියාගමු අනුමාත්‍රිකාවක් ත්‍රිකෝණ නිර්මාණය. අනුමාත්‍රිකාව ලියාගමු ත්‍රිකෝණ නිර්මාණය. right. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි උදාහරණේ පාදයක දිග සෙන්ටිමීටර් 4ක් වන ABC
සමපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න. පාදයක දිග සෙන්ටිමීටර් 4ක් වන ABC සමපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ඉතින් අපි දැන් දන්නවා සම්පාද ත්‍රිකෝණය මම අර ඉස්සෙල්ලා කිව්වේ සම්පාද ත්‍රිකෝණය නිර්මාණය කරද්දී අර 60 කෝණය අඳිද්දි ගත්තා. එහෙනම් අපි මේක කරද්දී මුලින්ම රේඛාවක් ගහගමු මාත් එක ටක් ගාලා කරමු. right මුලින්ම රේඛාවක් ගහනවා. ඊළඟට අපට අඩි රූලයි කව කටුවයි ඕන වෙනවා. කව කටුවට ගන්න මෙතන ඊට පස්සේ පොඩි චාප කෑල්ලක් ගහ ගන්න. ඒක පුරුදු වෙන්න. right ඔන්න චාප කෑල්ල. ඊළඟට කව කටුවට ගන්න ඕනේ සෙන්ටිමීටර් 4ක්. right 4ක් ගන්න. right ඔය මගේ සෙන්ටිමීටර් මෙන්න 4ක් තියෙනවා. right මේ 4ක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියලා right ඔතන දැන් 4යිනේ. ඔතන තියලා මම ඒක පෙන්නනවා රතු පාටින්. දැන් පාද ඔක්කොම සමානයි. එහෙනම් මේ පැත්තෙන් චාපයක් ගහනවා. ඒ දුරම අරගෙන උඩ පැත්තෙන් චාපයක් ගහනවා. ඔයාලට ටිකක් ලොකුවට එයි. දැක්කනේ? මෙතනින් එකක් ගහනවා මෙතනින් එකක් ගහනවා මේක සම්පූර්ණයෙන්ම ගැහුවා කියලා වැරදිත් නැහැ. ඔහොම සම්පූර්ණ අර වට කාලක්ම ගැහුවට ගැටලුවක් නැහැ ඒකත් හරි. right මෙතනින් ගැහුවා මෙතනින් ගැහුවා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මෙන්න මේ රතු පාට රේඛාවයි මෙන්න මෙතන තියෙන නිල් පාට රේඛාවයි කැපෙන තැන කව කට්ටේ තුඩ තියලා තව පාරක් මෙතන තියලා උඩින් කපන්න. මේ තියලා තියෙන තැන පේනවනේ මගේ. right දැන් එතකොට මෙතනට 4යි උඩට 4යි උඩ ඉඳන් එහා පැත්තේ ඉඳන් මුදුනටත් 4යි right දැන් අපි මොකද කරන්න ඕනේ ඔය ලක්ෂ ටික යා කරනවා right ඔය ලක්ෂ ටික අපි යා කරනවා ඔය විදිහට යා කරලා දැන් දාන්න ABC පාද තුන සමානයි එක පාදයක් සෙන්ටිමීටර් 4යි ඒව පොඩ්ඩක් සටහන් කරන්න right එක පාදයක් සෙන්ටිමීටර් 4යි ඕවා සටහන් කරත් ගොඩක් හොඳයි. right මේක හරියට අත උස්සන්න බලන්න. මේක හරියට ඉක්මනට අත උස්සන්න. right 11යි තව ඉන්නවා ඉක්මනට අනිත් කට්ටිය දුලක්ෂි හරිනේ හරි මලීෂා ඉන්නවා මතීෂ හරියත් හරි මලීෂා මතීෂ රශ්මිනි ඉන්නේ තුන් දෙනා මතීෂ හරිද මලීෂා හරිද right good ඔක්කොම හරි ඊළඟ එක අවසාන උදාහරණය right මේක කරලා මම homework ටික දෙන්න අපිට මෙතනින් හරියට යන්න වෙලාවක් නැහැ දෙවෙනි ගාන අද ටික වෙලා ගියානේ ගණන් ටික අර ගණන් ටික හදන්න සෑහෙන වෙලාවක් ගියානේ බ්‍රේක් එකක් දෙන්න වෙලාවකුත් තිබෙන්නේ නැහැ නේද හරි කමක් නැහැ දැන් ඉතින් දෙවෙනි ගාන මෙහෙම ලියාගමු AB සමානයි 5යි cm BC සමානයි 4යි cm AC සමානයි 3යි cm වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න right ඔන්න ටිකක් බලන්න කොහොමද කරන්න කියලා පාද තුන දීලා තියෙන්නේ දැන් අපි ලබන සතිය කතා කරනවා පාද දෙකක් දීලා කෝණයක් එහෙම නැත්නම් කෝණ දෙකක් දීලා පාදයක් දෙනේවා right දැන් මේකේ පාද තුනම දීලා තියෙනවානේ එතකොට අපි මේක නිර්මාණය කරද්දී මුලින්ම බලන්න ඕනේ දිගම පාදේ කවුද කියලා ඒක තමයි අපි ඉස්සෙල්ලාම අඳින්නේ දිගම එක්කෙනා නැත්නම් අපි දන්නන්නේ මේක කොහේ යයිද කියලා එතකොට මෙතන 5යි 4යි 3යි ගත්තාම දිගම පාදේ AB නේ එහෙනම් මම ඉස්සරලාම අඳින්නේ මෙන්න මේ AB පාදය මේක තමයි මම එකට කරන්නේ එහෙනම් අපි AB පාදේ අඳින්න
පාවිච්චි කරන අඩි රූලයි අපේ කොන මේ කව කටුවයි right එහෙනම් මේ වගේ තැනක උඩ හරි ඉඩ තියාගන්න රූල් 5ක් 6ක් ඉඩ තියාගන්න පල්ලෙහෙන් අපි මොකද කරන්න ඕනේ ඉස්සලා රේඛාව ගහගන්න කැමති දිගක් අරන් රේඛාවක් ගහගෙන අර ඉස්සලා වගේම මෙහෙම චාප කෑල්ලක් ලකුණු කරගන්න කවුරුවත් මතක තියාගෙන අඩි රූල තියලා නම් පහම අයින් එපා අපි පහම අයින් එක අනිවාර්යයෙන් කව කටුවෙන් ගහන්න ඕනේ ඊළඟ කව කටුවට ගන්න සෙන්ටිමීටර් 5 right කව කටුවට ගන්න සෙන්ටිමීටර් 5 මෙන්න මම 5ක් ගත්තා පේනවනේ මම 5ක් ගත්තා දැන් මම AB රේඛාව අඳින්න යන්නේ හරි මම අඳින්න යන්නේ AB රේඛාව එහෙනම් මම දැන් කව කටුවට ගත්ත සෙන්ටිමීටර් 5 මොකද කරන්නේ මෙන්න මෙතන තියලා චාපයක් කපනවා අර මේ රේඛාව right මෙන්න මෙහෙම චාපයක් කපනවා එතකොට මෙතන A මෙතන A මෙතන B දුර සෙන්ටිමීටර් 5යි right අන්න එකක් දාගන්නකො නැත්තම් පැටලි ඔන්න මගේ දැන් දුර AB 5යි right AB 5යි අග්ගාලා මේක ඉවර කරමු පොඩ්ඩක් ඉන්න අනිත් අයත් හරිද දැන් ඊට පස්සේ මොකද මම කරන්න ඕනේ BC නේ BC 4යි එතකොට BC නම් B වලින් පටන් ගන්න එහෙනම් මම B වලින් ඉඳන් 4ක් අරගෙන මෙහෙම චාපයක් කපනවා අපි දන්නේ නැහැ කොහෙද C තියෙන්නේ කියලා හැබැයි මෙතන BC දන්න හින්දා දැන් C ලක්ෂයක් නැති නිසා B වල කව කටුවේ තුඩ අරගෙන 4ක් මම හදා ගන්නවා right ඔන්න මම එහෙනම් කව කටුවේ තුඩ ආපහු B වලට අරගෙන 4ක් හදා ගන්න යන්නේ right මම එහෙනම් කව කට්ටේ තුඩ මෙහෙම අරගෙන සෙන්ටිමීටර් 4ක් ඔන්න මම හදා ගන්නවා දැක්කනේ දැන් මගේ සෙන්ටිමීටර් 4 රූලේ තියෙනවා දැන් ඊට පස්සේ කව කටුවේ තුඩ අරන් යන්නේ B වලට බැරි වුණා නම් කවුරු හරි කියන්න හරි කව කටුවේ තුඩ B වල අරගෙන අපි මෙහෙම දැන් දන්නේ C කොහෙද තියෙන්නේ කියලා හැබැයි අපි දන්නවා B වල ඉඳන් 4ක් දුරින් තියෙන්නේ එහෙනම් මෙන්න මේ හරියට B වල කව කටුවේ තුඩ තියලා ටිකක් මේ වගේ ලොකු චාපයක් ගහන්න ඔය චාපේ මත කොහේ හරි තැනක තමයි කවුද C ඉන්නේ දැන් මම අරන් තියෙන්නේ දුර සෙන්ටිමීටර් 4යි හරි ඔන්න මම දැන් දෙවෙනි එක්කෙනත් කරලා ඉවරයි මෙයත් හරි ඊළඟට AC නේ මම අඳින්න යන්නේ මේ AC 3යි එතකොට A වල ඉඳන් මම 3ක් අරගෙන මේක උඩනේ C ඉන්න ඕනේ එහෙනම් A වල ඉඳන් 3ක් අරගෙන මම මෙහෙම චාපයක් කපනවා ඔය කොළ පාට ඉර කැපිලා යන විදියට right එහෙනම් ඔන්න මම ආපහු කව කට්ටේ තුඩ අරන් යනවා මේ අඩි රූලට අරගෙන මම මේක අඩු කරනවා සෙන්ටිමීටර් 3 දක්වා right ඔන්න මම සෙන්ටිමීටර් 3 දක්වා අඩු කරා දැන් කව කට්ටුව පරිස්සමට අරන් යන්න A වල අරන් ගිහිල්ලා අර කලින් එක කැපෙන විදියට මෙහෙම චාපයක් ගහන්න right මේ මෙහෙන් තමයි වදින්නේ මට මේ ටික නම් වැඩක් නැහැ මම ටික මකලා දාන්නම්කෝ right එතකොට A වල ඉඳන් මම 3ක් ගත්තේ මෙතන ඉඳන් මම 3ක් ගත්තේ මෙතන ඉඳන් මම 4ක් ගත්තා right එතකොට A පැත්තට ටිකක් බර වෙලා තමයි මේක වදින්නේ මේ හරියමද නෙමෙයි A පැත්තට ටිකක් බර වෙලා තමයි වදින්නේ right දැන් අපි මොකද කරන්නේ ඔය ලක්ෂ ටික යා කරමු මෙතන ඉඳන් මේ පොයින්ට් එක හරියටම යා කරන්න එතන ඉඳන් මෙතනට යා කරන්න ඔතන කැපෙන තැන තමයි කවුද C right හරිද බලන්න කාගේද හරි හරි තව ඉන්නවා කීප දෙනෙක් ඉක්මනට අනිත් කටට අඳින්න විහාරා ඉන්නවා කවිෂා ඉන්නවා මතීෂ ඉන්නවා right තව විහාරයි කවිෂා ඉන්නවා හරි good ඔක්කොම හරිනේ right ඔන්න ඔය විදිහට තමයි ওই නිර්මාණ ටික කරන්නේ හරි එහෙනම් අද අපි homework ටික ලියාගමු මෙන්න මේ ටික ලියාගන්න අද වල ඔක්කොම නම් කරන්න බෑ මෙන්න මේක ඉතුරු ටික දැන් කරන්න මෙන්න මේකේ කවුද අපි දැන් ගණන් කීයක් කරාද 10ට යනකම් කරානේ 10ට යනකම් කරා ඒ කියන්නේ කවුද 28 එක අභ්‍යාසයේ ඉතුරු ටික කරන්න ඒක හැමෝම ලියාගන්න
28 එකේ ඉතුරු ටික 28 එකේ ඉතිරි ටික කරන්න ඊළඟට මේක අඳින්න තියෙන ඉතින් ගණන් හදන්න මොකුත් නැහැනේ 28 දෙකේ පළවෙනි ගණන් 4 පළමු 4 කරන්න right මෙන්න මේ 4 වෙනි එක මෙන්න මේක එහෙම ටිකක් අමාරුයි නේ හරි ඒක අපි බලමු කොහොමද කරන්න කියලා right එහෙනම් ඔන්න ඔය ගණන් ටික කරන්න 28 එකේ ඉතුරු ටිකයි 28 දෙකේ පළවෙනි ගණන් 4යි right හරිනේ ඔච්චරයි එතකොට මේක අඳින්න තියෙන්නේ එහෙනම් අපි අදට ක්ලාස් එක අවසන් කරනවා right මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලා මට WhatsApp කරන්න අපි එහෙනම් ලබන සතියේ ආපහු හම්බෙමු එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි right good night සියලුම දෙනාට Good night, sir. right okay good night Everyone, sir, nice, sir. Good night, right sir. good night